So 2020 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන්හට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිසත් සිසුන්හට ඇති අනාගත රැකියා අවස්ථා ගැන මාර්ගෝපදේශ ලබා දීම උදෙසත් SL Inspire කණ්ඩායම උසස් පෙළෙන් පසු මාර්ගෝපදේශය හෙවත් after A level guidance program සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර ඇත. මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළවන අදියර ලෙස අද දිනේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ආයුධම් පත්‍රය පළමුවරට නිවැරදිව පුරවන්නේ කෙසේදයි අපි අද ඔබව දැනුවත් කරන්නෙමු. මීට අමතරව ඔබ විසින් අපහට යොමු කරන ලද ප්‍රශ්නවලට අදාළව පිළිතුරු ලබා දීම උදෙසා අපි සූදානම් වී සිටින්නෙමු. මෙම සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියරය හෙට දිනේ පස්වරු 6:30 සිට පැවැත්වෙන අතර එහිදී ඔබට අපි ඔබ නොදා විකල්ප උසස් අධ්‍යාපන අවස්ථා ගැන දැනුවත් කිරීමට බලාපොරොත්තු වී සිටින්නෙමු. ඔබ කුමන විෂය ධාරාව පිළිපැද්දත් ඔබගේ ප්‍රතිඵලය කුමක් වුවත් ඔබට මේ වැඩසටහන හරහා වටිනා මාර්ගෝපදේශ ලබා ගැනීමට හැකිවනු ඇත. මෙම වැඩසටහන මෙවුම් ලබන්නේ වසර 10කට වඩා වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ප්‍රවීණ දේශකයෙකු විසිනි. ඒට සහභාගී වෙන ලෙස අපි ඔබ සියලු දෙනාගේම ඇරයුම් කර සිටින්නෙමු. අපගේ තෙවන අධීරය ලෙස ලබන සතියේ සිට ඔබගේ විෂයපතයන් වලට අදාළ වන ලෙස වෘත්තීය හා උසස් අධ්‍යාපන මාර්ගෝපදේශ වැඩසටහන් පැවැත්වෙන අතර එම වැඩසටහන් සඳහාද සහභාගී වෙන ලෙස අපි ඇරයුම් කර සිටින්නෙමු. අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම ගැන දැන් අවධානය යොමු කරමු. පළමුව විශ්වවිද්‍යාල ආයුධම් පත්‍රය නිවැරදිව පුරවන්නේ කෙසේදයි වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර දෙවනුව ඔබ විසින් අපට යොමු කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමටද අපි බලාපොරොත්තු වන්නෙමු. දැන් මේ වැඩසටහන ආරම්භ කිරීම උදෙසා හසිර සහෝදරයාට මා ආරාධනා කර සිටිමි. හසිර ඔවිනාස් බොහොම ස්තුතියි. ඔව් ඉතින් නාස්ට් වගේම අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ A level ඉවරයි. ඉතින් A level ඉවරලා කොහොමද හරියටම මේ යුනිවර්සිටි ෆෝම් එක ෆිල් කරගන්න කියලා අපි අද ඕගොල්ලන්ට දැනුවත් කරන්නම්. ඉතින් මම දැන් මගේ කැම් එක පොඩ්ඩක් ඕෆ් කරගන්නවා. මම ඕගොල්ලන්ට දැන් ඉස්සරහට පෙන්නන්නම්. ඕගොල්ලෝ කොහොමද හරියටම මේ UGC එකට ඇප්ලයි කරන්නේ සහ මේ ෆෝම් එක හරියටම ෆිල් කරන විදිහ මම දැන් ඉඳන් ඕගොල්ලන්ට කියලා දෙන්නම්.
ඔව් අපි දැන් බලමු කොහොමද හරියට මේ UGC සයිට් එකට ලොග් වෙලා ඔයගොල්ලන්ගේ account එකක් හදාගෙන ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ සර්ච් භාගය යූස් කරන මොකක්ම හරි වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මුලින්ම ටයිප් කරගන්න ඕනේ www.ugc.ac.lk කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ සයිට් එක ලෝඩ් කරාම ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එහෙමත් නැත්නම් මේ වගේ වෙබ් පේජ් එකක් තමයි ඔයගොල්ලන්ට ඕපන් වෙන්නේ. ඉතින් මේ පේජ් එකේ ඔයගොල්ලන් පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න යද්දි ඔයගොල්ලන්ට මෙතනදී හම්බ වෙනවා download university handbook සහ university admission apply online මේ වගේ ගොඩක් options. ඉතින් ඕගොල්ලෝ යන්න ඕනේ ඕගොල්ලන්ට පේනවා දැන් cursor එක යනවා university admission apply online කියන ඒ ක්ලික් එකට. ඊට පස්සේ ක්ලික් එක ඔයගොල්ලෝ ක්ලික් කරාම ඔයගොල්ලෝ වෙනමම වෙබ් පේජ් එකකට ඩිරෙක්ට් වෙනවා. එහෙම නැත්නම් වෙනම වෙබ් පේජ් එකකට යනවා. එතකොට එතනදී ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් registration සහ login කියලා search options ටිකක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට තාම UGC වෙබ්සයිට් එක එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා මේ වෙබ්සයිට් එකේ ඕගොල්ලෝ තාම ලොගින් වෙලා, ඒ කියන්නේ ඕගොල්ලෝ රෙජිස්ටර් වෙලා නැහැ. ඒක නිසා ඕගොල්ලෝ මුලින්ම මේ වෙබ්සයිට් එකට නැත්නම් මේ UGC එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් එතනදී ඕගොල්ලෝ මේ click here to register කියන option එකට තමයි යන්න ඕනේ. ඉතින් අපි ඒ click here to register කියන option එකට ගිහිල්ලා බලමු. ඉතින් එතනදී මම ඕගොල්ලන්ට කියන්න ඕන ඕගොල්ලන්ට මෙතන සිංහල, ඉංග්‍රීසි සහ තමිල් විදිහට ඕගොල්ලන්ට භාෂා සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි මෙතනදී අපි යූස් කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. මොකද මෙතනදී සමහර සිංහල වචන අපිට පොඩ්ඩක් තේරුම් ගැනීමට අමාරු නිසා ඒත් ඔයගොල්ලෝ කැමති ලැන්ග්වේජ් එකක් භාවිතා කරන්න. සමහරවිට ඔයගොල්ලන්ට සිංහලයේ වචන උනත් තේරෙන්න පුළුවන්. ඒත් අපි මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකට එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මේක පෙන්වන්න අපි යූස් කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් අපි ඉස්සරහට යමු. එමෙන්නත් ඔයගොල්ලන් කැමති ලැන්ග්වේජ් එකක් උතරින් සිලෙක්ට් කරගන්න. ඔයගොල්ලන් මෙතන ලැන්ග්වේජ් ඔප්ෂන් එකකින් ඊට පස්සේ ඔයගොල්ලෝ click here to register කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එහෙම නැත්නම් මේ වගේ වෙබ් පිටුවක් ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ වෙනවා. එතනදී ඔයාලට පේනවා register as a user කියලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ෆිල් කරන්න තියෙනවා. අපි මේ දේවල් විස්තරාත්මකව ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කරන්නම්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා NIC number. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් national identity card number එක තමයි ඔයගොල්ලෝ මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් අපි මෙතන අපේ IC number එක type කරගමු. එහෙම නැත්නම් අපේ ජාතික හැඳුනුම්පත් අංකය type කරගමු. ඊට පස්සේ ඒක මෙතන මේ මුල්ම කොටුවේ ඒක type කරගෙන ඊට පස්සේ ඔයා ඒක ආයෙමත් මෙන්න මේ කොටුවේ දෙවෙනි කොටුවේ re-enter කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ නැවත ඒක ඇතුල් කරන්න ඕනේ. එතනදී ආයෙමත් ඔයාගේ national ID එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනේ. ඊට පස්සේ NIC date of issue. ඒ කියන්නේ ඔයාලගේ මේ ID card එක එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කරපු දවස. ඒක ඕගොල්ලන්ට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ID එකේ ඉස්සරහා පැත්තේ ඒ දවස හරියටම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් එතනදී ඔයා මෙන්න මේ දවස මෙතන type කරගන්න ඕනේ. කියන්නේ මුලින්ම මාසේ, ඊට පස්සේ දෙවෙනි එකේ දිනේ, ඊට පස්සේ අවුරුද්ද. ඔයාලට ඕනනම් පුළුවන් මේකට එහා පැත්තේ මේ තියෙන කැලෙන්ඩර් ඔප්ෂන් එක යූස් කරලා ඒ දවස එතනින් හරියටම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන ඩීටේල්ස් දෙන්න ඕනේ. ඔයා දැන් මෙතන ඉන්න ගොඩක් අය 2020 ඔක්තෝබර් මාසේ A-level එහෙමත් නැත්නම් උසස් පෙළ විභාගෙ ලිව්වා ඉන්නේ. ඉතින් එතනදී ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එහෙමත් නැත්නම් ඔයාගේ A-level තුලත් තියෙන අංකය මෙතන දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ A-level admission එකේ තිබ්බ තුලත් තියෙන අංකය තමයි මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ID use at the JCL අපි ඒ ටික ඔක්කොම ඉස්සරහට කතා කරගෙන යමු. ඊට පස්සේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් මේ විදිහට ටයිප් කරගන්නවා. ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයා එන්න ඕනේ මේ ID type used at JCE A-level කියන එකට. ඉතින් එතනදී ඔයාට options ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාට මෙතන පේනවා national ID card කියලා දෙනවා, NIC, postal identity ඒ කියන්නේ තැපැල් හැඳුනුම්පත, ඊට පස්සේ driving license ඒ කියන්නේ රියදුරු බලපත්‍රය, ඊට පස්සේ ශ්‍රී ලංකන් passport ඒ කියන්නේ ඔයාගේ විදේශ ගමන් බලපත්‍රය, ඊට පස්සේ foreign passports එහෙම දිනනවා නම් ඒ කියන්නේ විදේශ ගමන් බලපත්‍ර වගේ තියෙනවා නම් ඒවා, එහෙමත් නැත්නම් certified photographs. ඉතින් මේ දේවල් ඔයා මොකද්ද මේ දේවල් වලින් යූස් කරේ කියන ඔයා උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඔයා මේ වලින් මොකද්ද යූස් කරේ කියන එක තමයි ඔයා මෙතනදී දෙන්න ඕනේ. ඉතින් මම මේක ෆිල් කරද්දී ඕගොල්ලෝ මේක ෆිල් කරන්න කලින් ඕගොල්ලෝ ගාව තියාගන්න ඕන දේවල් තුනක් තියෙනවා. මම මේ දේවල් ඕගොල්ලන්ට දැම්මම කියලා තියන්නම්. ඕගොල්ලෝ මේ දෙයට රෙජිස්ටර් වෙන්න කලින් එහෙමත් නැත්නම් මේ UGC site එකට රෙජිස්ටර් වෙන්න කලින් ඔයා ගාව තියෙන ID එක එහෙමත් නැත්නම් ඔයාගේ ෆොටෝ එක හරි ඔයා ගාව තියෙන මොකක්ම හරි ඔයාව අඳුර ගන්න පුළුවන් තියෙන දේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ A-level exam එකට දුන්නේ ID card එක වෙන්න පුළුවන්. ඉතින් මේ ID card එක ඔයා දෙපැත්තම ස්කෑන් කරලා
ඒ ස්කෑන් කරපු දෙපැත්තම ඔයා එක JPG එකකට ගන්න ඕනේ. මොකද මේක JPG එකට ගන්න කියන්නේ මොකද මේගොල්ලෝ සබ්මිට් කරන්න ඉල්ලන්නේ එක ෆයිල් එක. ඒක නිසා ඔයා මේක එක JPG එකට සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ ඔයා දැන් යූස් කරන විද්‍යුත් තැපෑලක්. ඒ කියන්නේ ඊමේල් එකක් ඔයා දැන් යූස් කරන එකක් ඔයා ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ මොහොතේදී ඔයා භාවිතා කරන ෆෝන් නම්බරේ හරි බලංගු ෆෝන් නම්බර් එකක් තියෙන්න ඕනේ. ඔයා මේ දේවල් තුන ඔයා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ මේ මොන දේ කරන්නත් කලින්. ඉතින් ඔයා හදිස්සියවත් සර්ටිෆයිඩ් ෆොටෝග්‍රාෆර්. ඒ කියන්නේ ඔයා තහවුරු කරන ලද ෆොටෝග්‍රාෆර් එකක් නම් JCE A level exam එකට ඉදිරිපත් කරේ. ඔයා එතනදී ඔයා දියුරුම් ප්‍රකාශයක් ඔයා මේ ඉන්න ඔයා කියලා තහවුරු කරගන්න ඕනේ. ඉතින් මේ දේවලුත් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට යමු. මෙතනදී අපි national ID card කියලා දෙනවා. ඊට පස්සේ මෙතන අර ඔයා කලින් දීපු NIC number එකක් නැත්නම් ජාතික හැඳුනුම්පත් අංගේ මෙතනත් ඒ විදිහටම type කරගෙන ඊට පස්සේ කලින් දුන්නා වගේම date of issue. ඒ කියන්නේ මේක නිකුත් කරපු දවස මෙතනදී අපි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ දේවල් ඔක්කොම පුරවල වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන මේ තියෙන next button එක click කරන්න. ඉතින් අපි මේ button එක click කරාම වාගේ registration details කියලා වෙනමම මෙන්න මේ වගේ web පිටුවක් load වෙනවා. ඉතින් මෙතනදී වාගේ නම auto load වෙලා තියෙනවා සහ වාගේ full name එක load වෙලා තියෙනවා. මොකද ඔයාලා කලින් මේ විස්තර මොකද වාගේ national ID card number එක ඔයා එතනට ලබා දීපු හින්දා. ඊට පස්සේ ඔයා මෙතන වාගේ title එක select කරන්න ඕනේ. Mr. ද Mrs. ද Miss ද මේ දේවල් වාගේ title එක මෙතනදී select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරගෙන ඊට පස්සේ වාගේ date of birth. ඒ කියන්නේ වාගේ උපන්දිනය මෙතනින් ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ වාගේ උපන්දිනය ඇතුළත් කරගත්තට පස්සේ වාගේ civil status එක දාන්න ඕනේ. ඒ කියන්නේ වා single ද married ද. ඒ කියන්නේ ඔයා ඉන්නේ තනියමද එහෙම නැත්නම් වා විවාහකද කියන එක වා මේ civil status එකේදී ඔයා එතනට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ජෙන්ඩර් එක එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය ඔයා මෙතනදී ෆිල් කරගන්න ඕනේ. අපි ඒකත් එතනින් දාගෙන අපි ඊගාවට යනවා place of birth. ඒ කියන්නේ ඔයා ඉපදුනේ මොන district එකද කියන එක ඔයා මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් අපි ඒකත් මේ විදිහට select කරගෙන ඊට පස්සේ ඔයාලට මෙතන වෙනවා scan copy of ID one file only. මම අර ඔයාලට කලින් කිව්වා නේද ස්කෑන් කරපු ඉස්සරහා සහ පිටුපස මේ දෙපැත්තම එක JPG ෆයිල් එකකට ගන්න කියලා. අන්න මම මේ ගන්න කිව්වේ මෙන්න මේ හේතුව නිසා. මොකද ඒගොල්ලෝ මෙතන one file only කියලා දෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙතනදී ගන්න එක ෆයිල් එකක් විතරයි. ඉතින් අපි මෙතනින් choose file option එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ ස්කෑන් කරපු ෆොටෝ එක තියෙන තැන මෙතනින් select කරගන්න ඕනේ. ඉතින් මේක ඒ විදිහට select කරලා මෙතනින් open කරාම ඒ ෆයිල් එක මෙතනට save වෙනවා. ඊට පස්සේ අපි මෙතනට අපේ login details දෙන්න ඕනේ. කියන්නේ අපි මේ UGC site එකට log වෙන්නේ මොනවා use කරලාද? අපේ email address එක, phone number එක, password මේ දේවල් තමයි අපි මේ login details යටතේදී දෙන්නේ. ඉතින් මෙතනදී ඔයා use කරන valid mail එකක් දෙන්න. මොකද මම අර කලින් කිව්වා ඔයාට ඔයා ගාව හරි valid mail එක එහෙමත් නැත්නම් විද්‍යුත් තැපෑලක් තියෙන්න ඕනේ. ඊට පස්සේ phone number එකක් මේ දුරකථන අංකයක් තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔයා මෙතනදී ඇතුළත් කරගන්න ඕනේ හරියට. මේ දේවල් හරියටම ඇතුළත් කරගන්න මොකද ඉස්සරහට වෙන හැම දෙයක්ම සංනිවේදනය වෙන්නේ ඔයා මේ දෙන email එකට එහෙමත් නැත්නම් මේ phone number එකට. ඉතින් අපි මේ විදිහට email address එක ඇතුළත් කරගන්න. ඒ කියන්නේ re-enter කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී මුලින්ම දීපු email address එක ආයෙ මෙතනදී ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් අපි ඒක දුන්නාට පස්සේ අපි යමු ඊගාව ඔප්ෂන් එකට. එතනදී අපි දැන් අපි යූස් කරන හරි දුරකථන අංකයක් මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක ආයෙ රීඑන්ටර් කරගන්න. ඒ කියන්නේ අපි ආයෙමත් ඒක ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ අපි එනවා ටිකක් වැදගත් අංගයකට. ඒ කියන්නේ පාස්වර්ඩ් එක. ඉතින් මේ පාස්වර්ඩ් එක ගැන කතා කරද්දී මම ඕගලන්ට කියන්නම් මේ පාස්වර්ඩ් එක මොන වගේද වෙන්න ඕනේ කියලා. මේ පාස්වර්ඩ් එක කැරක්ටර්ස් 8ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකට වචන හෝ අකුරු 8ක් නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්න ඕනේ. එතකොට මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ කීබෝඩ් එකේ තියෙන alphabet letters වලින් ඔයා capital letters ඒ වගේම simple letters ඉලක්කම් special characters කියන්නේ hash එක ඊට පස්සේ තරු ලකුණු තියෙනවා. ඒ වගේ special character එකක් use කරලා වචන එහෙම නැත්නම් characters 8කට වඩා වැඩි password එකක් ඔයා මෙතනදී හදාගන්න. ඉතින් මේ password එක අනිවාර්යයෙන්ම මතක තියාගන්නත් ඕනේ. දේශින් මතක තියෙන password එකක් ගන්න සහ hack කරන්න සහ crack කරන්න අමාරු වෙන password එකක් ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. මේ පිළිබඳව ඔයා පොඩ්ඩක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මේ විදිහට අපි password එක enter කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා terms and conditions for the users. ඒ කියන්නේ
මේ දේවල් ඔයා අනිවාර්යෙන්ම කියවන්න ඕනේ. ඉතින් මේ දේවල් මුලින් ඉඳන් ඔකට කියවන්න. ඉතින් මේ දේ හැම එකක්ම කියලා ඔයා මෙතනදී I agree කියන option එක ලබා දෙන්න. මොකද I do not agree option එක ලබා දුන්නාට පස්සේ ඔයාට මේ register වෙන්න ඔයාට දෙන්නේ නැහැ. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම මේ terms and conditions එමත් නැත්නම් මේ නීති සහ රෙගුලාසි කියන මේ කොටු ඇතුලේ තියෙන ඒ දේවල් ඔයා අනිවාර්යෙන්ම කියවලා ඔයා මෙතනට I agree කියන option එක select කරලා ඊට පස්සේ ඔයා මෙතන register click කරන්න. ඉතින් මේ register කියන එක click කරාම මෙතනදී මම ඔයගලන්ට පෙන්නන්නම් ෆොටෝ එකක්. ඊට පස්සේ මේ register කියන එක click කරාම ඔයාලට මේ වගේ mail එකක් එනවා මේ admissions department UGC කියලා. ඉතින් මේ තමයි අපි fill කරලා අපිට ආපු mail එක මේ confirmation mail එක. ඉතින් ඔයගලන්ට මේ වගේ mail එකක් එනවා. ඔයගලන්ට පේනවා මෙතන your user ID කියලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන please click here to verify your account කියලා link එකක් ඔයගලන්ට මෙතන display වෙනවා. ඒ කියන්නේ මේ link එක ඔයා click කරන්න ඕනේ ඔයාගේ UGC account එක verify වෙන්න. එහෙමත් නැත්නම් ඔයාගේ UGC account එක සනාථ වෙන්න මේ link එක click කරන්න ඕනේ. මේ link එක click කරාට පස්සේ ඔයාව යොමු වෙනවා වෙනමම page එකකට. මෙන්න මේ වගේ page එකකට තමයි ඔයා යොමු වෙන්නේ. මේ වගේ මීට කලින් ඔයාට වෙනමම page එකක් load වෙනවා. මේ page එකේදී ඔයාට එනවා security code එකක්. එහෙමත් නැත්නම් ආරක්ෂක කේතයක් ඇතුළත් කරන්න කියලා. ඉතින් මේ security code එක එන්නේ ඔයාගේ phone number එකට. අපිට දැන් මේක මෙතන පෙන්වන්න බෑ. ඒත් අර link එක අර ඔයාගේ email එකට එන link එක click කරාම ඔයා වෙනම web page එකකට යනවා. ඉතින් මේ web page එකේදී ඒගොල්ලෝ ඉල්ලනවා security code එකක්. එතනට ඔයා දෙන්න ඕනේ ඔයාගේ phone එකට එනවා. නැත්නම් ඔයා අතන දීපු phone number එකට එනවා security code එකක්. අන්න ඒක තමයි ඔයා එතනදී ඇතුළත් කරගන්න ඕනේ. ඒක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාව මෙන්න මේ වගේ web page එකකට load වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන පරිශීලක නාමය කියලා එකක් තියෙනවා. අපි දැන් මෙතන ඉඳන් සිංහලෙන් කතා කරගෙන යනවා. මෙතන පරිශීලක නාමය කියලා දෙනවා. ඉතින් එතනදී ඔයා දෙන්න ඕනේ මෙතන එනවා your user ID is කියලා. ඉතින් මෙන්න මේ user ID එක තමයි ඔයා එතනදී ලබා දෙන්න ඕනේ මෙන්න මේ පරිශීලක නාමය කියන ඒ text box එක යටතේ. ඊට පස්සේ ඔයාගේ පරිශීලක නාමය මේ විදිහට ඔයා ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ password එක ලබා දෙනවා. ඔයාගේ password එකත් අර ඔයා කලින් නගපු password එක වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා හිතන්න හදිසියෙවත් ඔයාගේ password එක ඔයාට අමතක වුණොත් වගේ ඔයාට මේ මුරපදය අමතක වීම කියන වචන ටික පේනවා. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාට ඔයාගේ email address එක අලුතින් ඉතුරුත් කරගන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ mobile phone එකේ අන්තිම ඉලක්කම් 4 ඉතුරුත් කරන්න වෙනවා. ඉතින් මේ දේවල් ඉතුරුත් කරලා ඔයාට ඔයාගේ මුරපදේ අමතක වුණොත් ආයේ ඒ මුරපදේ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ password එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ පිවිසෙන්න කියන option එක ක්ලික් කරන්න. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ආව මෙන්න මේ වගේ web page එක load වෙනවා. ඉතින් මෙතනදී ඔයාට පියවර 4ක් එනවා. මේ පියවර 4ෙදි වෙන්නේ ඔයාව මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහෙම නැත්නම් මේ UGC කියන මේ ෆෝම් එක ෆිල් කිරීම තමයි මේ පියවර 4ෙදි වෙන්නේ. ඉතින් අපි දැන් ඉස්සරහට මේ ෆෝම් එක ෆිල් කරගෙන යමු. ඊට පස්සේ ඔයාලට මෙතන මුලින්ම පේනවා ස්ථිර පදිංචි ලිපිනේ ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ හරි ගෙදර ඔයා ස්ථිරව පදිංචි වෙලා ඉන්නේ කොහෙද කියන ඇඩ්‍රස් එක තමයි ඔයා මෙතනදී ලබා දෙන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට අපේ ස්ථිර පදිංචි ලිපිනේ මේ විදිහට ලබා දෙනවා. ඊට පස්සේ අපි ස්ථිර පදිංචි ලිපිනේ මේ විදිහට ලබා දීලා ඒ ස්ථිර පදිංචි ලිපිනේ අයිති වෙන්නේ මොන පරිපාලන දිස්ත්‍රික්කයකද? එහෙම නැත්නම් මොන ඇඩ්මිනිස්ට්‍රේෂන් දිස්ත්‍රික් එකටද මේක අයිති වෙන්නේ කියන එක ඔයා මේ පරිපාලන දිස්ත්‍රික්කය කියන කොටසේදී ඔයා ලබා දෙන්න ඕනේ. ඉතින් අපි ඒක ඒ විදිහේ මෙන්න මේ විදිහට ලබා දෙනවා. ඊට පස්සේ ස්ථාවර දුරකථන අංකයක්. ඉතින් මෙතනදී ඔයාට ඕන නම් ලෑන්ඩ්ලයින් නම්බර් එකක් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා යූස් කරන මොබයිල් නම්බර් එකක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ස්ථාවර දුරකථන අංකයක් අපි මෙතන ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ මෙතනදී ඉල්ලනවා ඉහත ලිපිනයෙහි ඔබ පදිංචි වී සිටින්නේ කවදා සිටද? ඒ කියන්නේ මේ ලිපිනයට ඔයා පදිංචියට ආවේ කවද්ද? මෙන්න මේ වගේ දේවල් තමයි ඔයා මෙතනදී ලබා දෙන්න ඕනේ. ඉතින් මේ දේ මෙතන අපි ලබා දෙනවා. ඊට පස්සේ මෙතන ඊගාවට ඔයගලන්ට දෙන ඔයගලන්ගේ ජාතිය. ඉතින් මේ ජාතිය අද ඔයගලන්ට වෙනවා සිංහල, තමිල්, ඉන්දියන් තමිල්, මුව, මැලේ, බර්ගර් යන ඔප්ෂන් එකක් ඔයගලන්ට දෙනවා. ඔයාගේ ජාතිය මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ආගම. ඉතින් ආගමකට තියෙනවා බුද්දිසම්, ක්‍රිස්තියානිටි, හින්දුයිසම්, ඉස්ලාම් අද මේ ආගම් වලට අයිති වෙන්නේ නැති වෙනත් ආගමක කෙනෙක් නම් ඔයාට මේ අද කියන එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාට මේ ඔප්ෂන්ස් වලින් ඔයා අදාළ ආගම මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පුරවැසිභාවය පරම්පරාවෙන්ද මෙතනදී ඔයා yes හෝ no දෙන්න ඕනේ. ඉතින් මේ
කොටස සම්පූර්ණ කරන්න මම හිතනවා ඔයගොල්ලන්ට ඕනෑගේ දෙමව්පියන්ගේ සහයෝගය ලබා ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. මොකද සමහර විට ඔයගොල්ලෝ මේ පුරවැසිභාවයේ පරම්පරාවෙන්ද ඉතින් ඉහත ලිපිනවල පදිංචිව සිටින්නේ කවදාද මේ දේවල් සමහර විට ඔයගොල්ලෝ නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට නිර්දේශ කරනවා නැත්නම් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් මේ කොටස ෆිල් කරන්න. එහෙම නැත්නම් මේ කොටස සම්පූර්ණ කරන්න ඒගොල්ලන්ගෙන් උදව්වක් ලබා ගන්න එක ඕගොල්ලන්ට හොඳයි. මොකද මේ ෆෝම් එක හරියට ෆිල් කරන එක ඉතාමත් වැදගත් වෙන නිසා. ඊට පස්සේ මෙතන සම්බන්ධ කරගත හැකි ලිපිනය කියලා තියෙනවා. ඉතින් මෙතන මෙන්න මේකත් පොඩ්ඩක් වැදගත් වෙන දෙයක්. මොකද ඔයා හිතන් හදිසියෙවත් ඔයාගේ ස්ථීර ලිපිනේ තියෙන්නේ වෙන තැනක. ඒත් ඔයා මේ මොහොතේ ඔයා ඉන්නේ රෙන්ට් එකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ අපාර්ට්මන්ට් එකක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ ඔයාගේ අම්මටයි තාත්තටයි ඔෆිස් එකෙන් දීපු ක්වාටර්ස් එකක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලිපිනය තමයි ඔයා මෙතන සම්බන්ධ කරගත හැකි ලිපිනය යටතේ දෙන්න ඕනේ. මොකද UGC එකෙන් යවන හැම කොලයක්ම කියන්නේ හැම ලෙටර් එකක්ම එන්නේ මෙන්න මේ සම්බන්ධ කරගත හැකි ලිපිනය කියන තැනට දැම්මට පස්සේ. ඉතින් මෙතනදී ලිපිනයේ පළමු පේලිය කියලා තියෙනවා, දෙවෙනි පේලිය, ලිපිනයේ තුන්වෙනි පේලිය සහ හතරවෙනි පේලිය කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් මුල්ම පේලියට එන්නේ අංකේ, ඊට පස්සේ දෙවෙනි පේලියට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එන්නේ මේ අදාළ ස්ට්‍රීට් එක එහෙමත් නැත්නම් මේ වීදිය. ඊට පස්සේ තුන්වෙනි පේලියට එන්නේ දිස්ත්‍රික්කය එහෙමත් නැත්නම් මේ අදාළ පළාත. ඊට පස්සේ ලිපිනේ හතරවෙනි පේලිය ඔයා ඉන්න ටවුන් එකේ නම වෙන්න පුළුවන්. ඉතින් මේ දේ පොඩ්ඩක් මම ඒකයි ඕගොල්ලන්ට කිව්වේ පුළුවන් නම් ඕගොල්ලන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය මේකට ලබා ගන්න. මොකද එහෙම වුණොත් ඕගොල්ලන්ට මේ ෆෝම් එක හරියට ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මේ ලිපිනේ පේලි හතරම ෆිල් කරාට පස්සේ මේ තැපැල් කේතය සොයා ගැනීම සඳහා මෙන්න දිගුව භාවිතා කරන්න කියලා. ඉතින් මේ ඔප්ෂන් එකේදී පොඩි අවුලක් තියෙනවා. මොකද මේ තැපැල් කේතය සොයා ගැනීම සඳහා මෙන්න දිගුව භාවිතා කරන්න කියන ලින්ක් එක මේ මොහොතේ පොඩි බ්‍රේක් ඩවුන් මේ වෙන්නේ. මේ වෙලාවේ පොඩ්ඩක් ඒ සයිට් එක පොඩ්ඩක් කෙලින්ම කියනවා නම් ඒක හැදිලා තියෙන්නේ පොඩි සිග්නල් ප්‍රොබ්ලම් පොඩි ආරක්ෂක හේතුන් මත. ඉතින් මේ දේ ඔයාට සර්ච් කරගන්න ඕන නම් ඔයා හිතන්න හදිස්සියවත් ඔයා පදිංචි වෙලා ඉන්නේ බොරැල්ලේ කියලා. ඉතින් ඔයාට මේ බොරැල්ලේ තැපැල් කේතය සොයා ගන්න ඕන නම් ඔයාට වෙබ් එකට ගිහිල්ලා ඔයාට සර්ච් කරන්න තියෙන්නේ postal code of බොරැල්ල කියලා. ඉතින් මේ වගේ ඔයා ඒක සර්ච් කරගත්තාම ඔයාට ඔයාගේ තැපැල් කේතය ලබා දෙන්න පුළුවන්. මොකද මේ තැපැල් කේතය දාන එකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙන නිසා. ඉතින් ඔයාට පේනවා මෙතන මම සර්ච් කරලා තියෙනවා postal code of සංඝරාජපුර කියලා මම මෙතන සර්ච් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ දේ ඒ විදිහට සර්ච් කරලා මෙන්න මේ තැපැල් කේතය කියන දේ ලබා ගන්න. ඉතින් මම ඒකයි කිව්වේ ඔයගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ සහයෝගය ලබා ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි කියලා. ඊට පස්සේ අපි යනවා දෙමව්පියන්ගේ සහ බාරකරුගේ තොරතුරු වලට. මෙතන ඔයාගේ පියාගේ සම්පූර්ණ නම ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේ දේවල් දන්නවා. ඊට පස්සේ ඔයාගේ මවගේ සම්පූර්ණ නම ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන බාරකරුගේ නම සම්පූර්ණ නම කියලා දෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා වෙන රටක සේවය කරලා ඔයා දැන් ඉන්නේ ඔයාගේ කවුරු හරි ඥාතියෙක් ගාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආච්චි සීයා එක්ක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක ඔයා මෙතන බාරකරුගේ සම්පූර්ණ නම කියන්නේ ඔයාගේ දැනට ඔයා යටත් වෙලා ඉන්න බාරකරුගේ සම්පූර්ණ නම තමයි මෙතනදී දෙන්න ඕනේ. ඊට පස්සේ ඔබව සම්බන්ධ කරගත හැකි පුද්ගලයා කියලා තියෙන. ඒ කියන්නේ හදිස්සි අවස්ථාවක ඔයා වෙනුවෙන් සම්බන්ධ කරගන්න ඕනේ කාවද කියලා තමයි ඔයා මෙතනදී ඔයා මෙතන තෝරගන්න. ඉතින් මෙතනදී ඔයාට ඕන නම් ඔයාගේ පියා මව එහෙම නැත්නම් බාරකරු මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව ඔයාට මෙතන ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පියා මව ඉතින් මේ විදිහට සිලෙක්ට් කරලා මව කියලා මේ විදිහට සිලෙක්ට් කරලා මවගේ විස්තර මේ විදිහට ලබා දෙනවා. මෙතන යාගේ ලිපින තමයි මුලින්ම දෙන්නේ. අර ඔයගොල්ලෝ සමහර දීපු වගේ ස්ථිර ලිපිනෙන් වෙන්නත් පුළුවන් නැත්නම් වෙනත් ලිපිනයක් වෙන්නත් පුළුවන්. ඒ දේ මෙතනදී ලබා දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා පියාගේ මවගේ හෝ බාරකරුගේ දුරකථන අංකය. ඉතින් මෙතන මේ මුල්ම දුරකථන අංකයට ඔයගලන්ට ඕන නම් ලෑන්ඩ් ලයින් නම්බර් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තා එහෙම නැත්නම් ඔයාගේ බාරකරු මොකක් හරි ඔෆිස් එකක වැඩ කරනවා නම් ඒ ඔයාගේ අදාළ පුද්ගලයාට ඔෆිස් එකේදී පුද්ගලයාට මෙන්න ෆෝන් එකක් තියෙනවා නම් ඒ ලෑන්ඩ් ලයින් නම්බර් එක එහෙමත් නැත්නම් ඒ අදාළ නම්බර් එකක් මෙතන ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ජංගම දුරකථන අංකය කියන තැන ඒගොල්ලන්ගේ මොකක් හරි පර්සනල්, ඒ කියන්නේ පෞද්ගලික දුරකථන අංකයක් මෙතනදී ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් ඔක්කොම සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයා මේ සුරකින්න සහ ඊළඟ කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් මේ සුරකින්න සහ ඊළඟ ඔප්ෂන් එක ක්ලික් කිරීමේ වැදගත්කම වෙන්නේ ඔයා හිතන්න හදිස්සියවත් ඔයා මේ මොකක් හරි සෙක්ෂන් එකක් ෆිල් කර ඉද්දි හදිස්සියවත් හිතන්න ඔයාගේ ගෙදර ලයිට් නැති වෙලා ලැප්ටොප් එක ඕෆ් වුණා. එහෙම නැත්නම් මොකක් හරි හાર્ඩ්වෙයාර් එකේ ලැප්ටොප් ඕෆ් වුණොත් මේ දේවල් සේව් වෙලා තියෙන. ඒක නිසා ඔයා මේ සුරකින්න සහ ඊළඟ කියන ඔප්ෂන් එක ලබා දීම ඉතාමත් වැදගත්. මොකද එතකොට ඔයාට මේ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි ඊට පස්සේ යමු දෙවෙනි පියවරට. ඉතින් මේ දෙවෙනි පියවර යටතේ ඔයාගේ අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ ප්‍රතිඵල
ඔයා මෙතනට දාන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට ඔප්ෂන් එකක් එනවා. ඔයා ලිව්වේ මොන සාමාන්‍ය පෙළ වර්ගයද? මෙතන තියෙනවා local A level, local O level සහ පිරිවෙන් exam. නැත්නම් ඔයා මේ දෙකට අමතරව වෙනත් විභාගයකට නම් පෙනී සිටි ඔයාට මේ අද ඔප්ෂන් කියන එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා O level එහෙම නැත්නම් අපොස සාමාන්‍ය පෙළ ලියපු වර්ෂය මෙතන ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට ඒ අදාළ විභාග අංකය මෙතනින් ඇතුළත් කරගන්න. ඊට පස්සේ විභාග අංකය දැම්මට පස්සේ ඔයාට පෙන්නනවා මෙතන එකතු කරන්න කියන ඔප්ෂන් එකක්. ඉතින් මේ එකතු කරන්න කියන ඔප්ෂන් එක ඔයා මෙතන ක්ලික් කරාම මෙතන ඔටෝ සිලෙක්ට් වෙනවා ඔයා O level වලට භාවිතා කරපුවාම ඊට පස්සේ ඔයාට මෙන්න මේ සබ්ජෙක්ට්ස් වල එහෙම නැත්නම් මේ විෂයන් වල අදාළ රිසල්ට්ස් ඒ ඔක්කොම මේ එකතු කරන්න කියන ඔප්ෂන් එක ලබා දුන්නාට පස්සේ පොඩ්ඩක් ලෝඩ් වෙලා තිබිලා ඒවා මෙන්න මෙහෙම ඇඩ් වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වර්ෂය හරියට පෙන්නනවා විභාග අංකය ඊට පස්සේ ඔයාගේ මේ රිසල්ට්ස් මේ විදිහට කියන්නේ මෙන්න මේ තියෙන මේ දේවල් තුන විෂයන් තුන ඔයාලට මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔයා හිතන් හදිසියෙවත් මෙතන තියෙන රිසල්ට් එකයි ඔයාට ඇවිල්ලා තියෙන රිසල්ට් එකයි පොඩි මොකක් හරි වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ ඉහත ප්‍රතිඵලය විෂයන්හි ප්‍රතිඵල කියන එක වෙනස් කරමි කියලා දීලා ඔයාට ඒ දේ වෙනස් කරගන්න පුළුවන්. ඒත් මෙතනදී අපිට එහෙම වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැති හින්දා අපි මෙතන පිළිගනිමු කියලා යනවා. ඒත් හදිස්සියවත් ඔයා හිතන්න ඔයාට මෙතනදී ඒක වෙනස් කරගන්න ඕන නම් මේ වෙනස් කරමි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට ඒ දේ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපොස උසස් පෙළ ප්‍රතිඵල කියන එක ඔයා හදිස්සියවත් ෆස්ට් ට්‍රයි ලියපු කෙනෙක් නම් මේ දේ ලෝඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා අතන කලින්ම දෙනවා ඔයාගේ level index number එක ඔයා register වෙද්දි දෙනවා. ඉතින් මේ දේවල් නිසා මේ දේවල් ඉබේම ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන මොනේදන් දාන්න තියෙන්නේ ප්‍රවේශ නීති රීති අනුව ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බැලුත්තේ කිනම් දිස්ත්‍රික් එකකින්ද කියලා. කියන්නේ ඔයාගේ රිසල්ට් එක ඒගොල්ලෝ සලකන්න ඕනේ මොන දිස්ත්‍රික් එකෙන්ද කියලා ඔයා මෙතනදී ලබා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි දිස්ත්‍රික් එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අර දෙයමයි ඔයාට මේ ඇවිල්ලා තියෙන ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් නම් ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වෙනස් කරමි කියන ඔප්ෂන් එක භාවිතා කරන්න. ඒක නැත්නම් ඔයාට මේ රිසල්ට් එක සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැත්නම් ඔයාට පුළුවන් මේක පිළිගනිමි කියලා යන්න. ඊට පස්සේ සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රතිඵල. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට බලපාන්නේ මේ A level exam එක second try එහෙමත් නැත්නම් third try වෙනකන් කරපු කෙනෙක්ට විතරයි. මොකද සමහර වෙලාවට ඔයා first try එකේ ලියන පාර ඔයාට ජෙනරල් ටෙස්ට් එක එහෙමත් නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණයට වඩා රිසල්ට් එකක් ඔයාට second try එකේදී හම්බ වෙනවා. අන්න ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් වර්ෂය කැමති ඔයාගේ අදාළ try එක දාපු වර්ෂය මෙතනින් select කරලා ඊට පස්සේ අදාළ විභාග අංකය සහ ලකුණු මෙතනින් දාලා මේක එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ පසුගිය අපොස් පෙළ විභාගයන්හි විස්තර. ඉතින් මේ සෙක්ෂන් එකේ එහෙමත් නැත්නම් මේ කොටස අදාළ වෙන්නේ ඔයා එක්ක second try නම් එහෙමත් නැත්නම් third try කරපු කෙනෙක්ට විතරයි. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නනවා ඊට අවස්ථාවන්ට අමතරව 2020 අගෝස්තු අපොස් පෙළ විභාගයේදී භාවිතා කළ හැඳුනුම්පත් හෝ වෙනත් හැඳුනුම්පතක් භාවිතා කර. ඉතින් මේ දේවල් ඔයාට මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන පොඩි දෙයයි ඔයා හිතන් හදිස්සියවත් ඔයා අපි දැන් අන්තිම පාඩම ලිව්වේ 2020 ඔක්තෝබර් A level. ඉතින් ඊට කලින් ඔයා 2019 අගෝස්තු A level ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් 2018 අගෝස්තු A level කරපු කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. අන්න ඒ වගේ වෙලාවක ඔයාට කරන්න තියෙන්නේ මෙතන වර්ෂය මුලින්ම 2018 කියලා සිලෙක්ට් කරලා ඒ අදාළ විභාග අංකය මෙතන දාලා ඊට පස්සේ ඒක එකතු කරන්න. ඊට පස්සේ ඔයා 2019 වර්ෂය කියලා සිලෙක්ට් කරලා විභාග අංකය දාලා එකතු කරන්න. ඊට පස්සේ මේ දේවල් එකතු කරගත්තට පස්සේ මෙන්න මේ ටේබල් එකේ එහෙමත් නැත්නම් මේ වගුව ෆිල් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ සම්බන්ධයෙන් මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ මේ Cell Inspire Telegram group එකක් තියෙනවා. ඉතින් ඒකට join වෙන්න. මේ Telegram group එකට join වෙලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ application එක fill කරද්දී මතුවෙන ඕනම ගැටලුවක් ඔයගොල්ලන්ට ඒ Telegram group එක හරහා කතා කරගන්න පුළුවන්. අපේ නියෝජිතයෝ ඉන්නවා. අපේ Cell Inspire නියෝජිතයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට හරි පිළිතුරක් ලබා දෙන්න ඒගොල්ලෝ බැඳලා ඉන්නවා. ඉතින් මේ විදිහට අපි කතා කරගත්ත විදිහට ඔයගොල්ලෝ second try එහෙම නැත්නම් third try කරපු කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ section එක ඔයගොල්ලන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට එනවා තව ප්‍රශ්න දෙකක්. මෙතනදී ඒගොල්ලෝ අහනවා විභාගයේ පෙනී සිටි වාර අතර කඩවීමක් තිබේ නම් මේට හේතුව මේ සඳහන් කරන්නේ. කියන්නේ සමහර විට ඔයා first try එක ලියද්දී ඔයා එක subject එකක් කියවලා හදිස්සියෙම ඔයා අසනීප වෙලා ඔයා second try ලියන කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ section එකේමත් නැත්නම් මෙන්න මේ කොටුවේ ඔයාගේ ඒ අදාළ හේතුව මෙතනදී ලියන්න ඕනේ. ඊට පස්සේ
මෙතන පෙන්වනවා ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සමත්ව එළඹෙන ප්‍රථම අවස්ථාවේදී උසස් පෙළ විභාගයට පෙනී නොසිටියේ නම් මීට හේතුව මේ සඳහන් කරන්නේ. කියන්නේ අපේ දැන් අන්තිමටම දීපි 2020 ඔක්තෝබර්. ඉතින් ඒ කියන්නේ ඔයා 2017 O level කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයා හදිස්සියවත් හිතන්න ඔයා 2016 දී O level කරා නම් ඔයා A level කරන්න ඕනේ 2019. ඒත් ඔයාට මොකක් හරි හේතුවක් වෙලා ඔයා A level ලියන්නේ 2020. අන්න ඔයාට 2019 දී කරගන්න බැරි වෙච්ච හේතුව තමයි ඔයා මෙන්න මේ අන්තිම බොක්ස් එකේ මම නැත්තම් මේ අන්තිම කොටුවේ ඔයා ලබා දෙන්න ඕනේ අන්න ඒ විස්තරය. ඉතින් මේ හැමදේම ලබා දුන්නාට පස්සේ ඔයාට පුළුවන් සුරකින්න සහ ඊළඟ කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ දෙවෙනි පියවරේදී ඔයාට මොකක් හරි නැත්තම් ඔයාට පළවෙනි පියවරේ හරි මොන පියවරක හරි ඔයාට ප්‍රශ්නයක් ආවා නම් ඔයාට කරන්න තියෙන නිදාම් පොඩි දෙයක්. ඔයාට තියෙන්නේ දැන්මම අපේ Telegram group එකට join වෙන්න. අපේ Telegram group එකට join වෙලා ඔයාට ඒ එන ඕනම ප්‍රශ්නයක් ඒ group එකේදී කතා කරන්න ඒ දේවල් වලට අපි අනිවාර්යෙන්ම උත්තර දෙන්නම්. අපේ selling spy කණ්ඩායම ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඕලගේ ප්‍රශ්නට හරි නිවැරදි පිළිතුරක් ලබා දෙයි. ඉතින් ඔයා මේ සුරකින්න සහ ඊළඟ කියන ඔප්ෂන් එක ලබා දුන්නාට පස්සේ ඔයා එනවා තුන්වෙනි පියවරට. ඉතින් මේ තුන්වෙනි පියවරේදී ඕගලන්ට දෙයක් කියන්න ඕනේ. සමහර විට මෙතන ගොඩක්ම ඉන්නේ සමහර විට ෆස්ට් අයි වලින්ම A level කරපු කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ විදිහට ඩිෆෝල්ට්. ඒ කියන්නේ ඔයා මේ කොටසට එනකොටම ඔයාගේ පාසලේ විස්තර මේ විදිහට ෆිල් වෙලා තියෙන්න පුළුවන්. ඔයා ෆස්ට් අයි එක කරන කෙනෙක් නම් මේ දේ හොඳට මතක තියාගන්න. ඔයා ෆස්ට් අයි කරන කෙනෙක් නම් විතරයි මේ විදිහට ෆොටෝ එහෙමත් නැත්නම් ස්වයංක්‍රීයව මේ විදිහට ඔයාගේ පාසලේ විස්තර පෙන්වන්න ඕන. හදිස්සියවත් සෙකන්ඩ්ස් අයි එහෙමත් නැත්නම් තර්ඩ්ස් අයි කරන කෙනෙක් නම් මේ දේවල් ඔයා ෆිල් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඔයා හිතන්න ඔයා පෞද්ගලික අපේක්ෂකෙක් නම් ඔයා මේ පෞද්ගලික අපේක්ෂකයෙකු කියන ඔප්ෂන් එක ලබා දීලා ඉතුරු විස්තර ඒ අදාළ විදිහට ලබා දෙන්න ඕනේ. මම දැන් මේ ෆිල් කරන මේ ඩෙමෝ එකේ මේක ෆස්ට් අයි වලින්ම ඇප්ලයි කරන විදියක්. ඒක නිසා තමයි මේක ඩිෆෝල්ට් ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී පාසලේ දුරකථන අංකය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ආයුධම්කරු පාසලට ඇතුළත් වූ දිනය මෙතනදී ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් ඇතුළත් කරගත්තට පස්සේ මම ඕගලන්ට තව පොඩි දෙයක් කියන්නම්. ඉතින් මෙතනදී ඕගලන්ට පේනවා ඔබ 2017 10 එක දිනට පසු දිනයකදී මෙම පාසලට ඇතුළත් වූයේ නම් මීට පෙර වර්ෂ 5ක කාලය තුළ ඉගෙනුම් ලැබූ පාසල් පිළිබඳ විස්තරය. කියන්නේ ඔයා හිතන්න ඔයා A level කරන්න ගියේ වෙන ඉස්කෝලයක් නම් ඔයා අන්න ඒ ඉස්කෝලේ ඩීටේල්ස් තමයි එහෙම ඒ ඉස්කෝලේ විස්තර තමයි මුලින්ම පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයා දැන් හිතන්න ඔයා O level වෙනකන් ගියේ එක ඉස්කෝලයක් නම් අන්න ඒ ඉස්කෝලේ දිස්ත්‍රික්කේ නම සහ ඒ ඉස්කෝලේ හිටියේ කවදා සිට කවද දක්වාද කියන දේවල් මෙන්න මේ කොටසදී ඔයා ලබා දෙන්න ඕනවා. හදිස්සියවත් හිතන්න ඔයා O level වෙනකන් ඉස්කෝල දෙකකට ගියා නම් ඒ ඉස්කෝල දෙකේම විස්තර ඔයා මේ දිස්ත්‍රික්කයේ පාසලේ නම මේ හැම දෙයක්ම මේ ඔයා ඉස්කෝලේ හිටියේ කවදා සිට කවද දක්වාද මේ දේවල් ඔයා ඔක්කොම ෆිල් කරලා ඔයා එකතු කරන්න ඕනේ. ඔයා හදිස්සියවත් හිතන්න ඔයා A level වෙනකම් ගියේ එකම ඉස්කෝලේකට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට තියෙන්නේ මේ දේ ගැන සලකා බලන්න නැතුව ඔයාට ඉදිරියට මේ දේ කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අනිකුත් තොරතුරු කියලා තව කොටසක් තියෙන. ඉතින් මෙතනදී ඔයගලන්ට පෙන්නනවා විශ්වවිද්‍යාල ප්‍රවේශ පත්පොතෙහි 1.7 කොටසේ සඳහන් ආයතනයක අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් කවර හෝ අවස්ථාවක හෝ ලියාපදිංචි සිටීද ඒකනවා හිතන්න ඔයා මේ UGC මේ ෆෝම් එක ෆිල් කරන්න කලින් ඔයා හිතන්න ඔයා මෙන්න මේ 1.7 කොටසේ තියෙන මොකක්ම හරි ප්‍රයිවට් කැම්පස් එකක එමත් නැත්නම් අපේ ලංකාවේ තියෙන ඕපන් යුනිවර්සිටි විවෘත විශ්වවිද්‍යාල කියලා. ඉතින් මේ මොනෑම් හෝ ආයතනයක මේ කොටසේ තියෙන මොනෑම් හෝ ආයතනයක ඔයා දැනටමත් කෝස් එකක් එහෙම නැත්නම් දැනටමත් ඩිග්‍රියක් කරන කෙනෙක් නම් ඔයා මෙතන හොවුද නැද්ද කියලා ඔයා එතනදී ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ ප්‍රථම උපාධි පාඨමාලාවක් ඇදහිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාර්ගයෙන් විදේශ ශිෂ්‍යත්වයක් හෝ අවස්ථාවක් ලබාගෙන තිබෙනවා. මෙතනදීත් ඔයාට මොකක් හරි මේ අපේ এডুকেෂන් මිනිස්ට්‍රි කියන නැත්නම් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොකක් හරි ඔයාට පිටරට ශිෂ්‍යත්වයක් හම්බෙලා ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයා මෙතන ඒක බය නැතුව ඕද නැද්ද කියලා දෙන්න. ඊට පස්සේ අපි ඒ ඔප්ෂන්ස් ටික ලබා දීලා මෙන්න මේ සුරකින්න සහ ඊළඟ කියන බටන් එක ක්ලික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාව අන්තිම පියවර වෙද යොමු වෙනවා. ඉතින් මේ පියවරත් පොඩ්ඩක් වැදගත්. මේ හැම පියවරක්ම වැදගත්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න මේ දේවල් මේ පියවර 4 සම්පූර්ණ කර. ඉතින් මෙතන ඔයාලට පේනවා පාඨමාලා සඳහා මඟ පෙන්වීම කියලා ක්ලික් එකක්. ඉතින් ඔයා ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාව මෙන්න මේ වගේ වෙනම වෙබ් පේජ් එකකට ලෝඩ් වෙලා ඔයාට වෙනම PDF එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ රිසල්ට් එකට එහෙම නැත්නම් ඔයාගේ ඉසෙට් ස්කෝර් එකට අදාළ වෙන්න
පාඨමාලාව ඔයාට මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා මෙතන මුලින්ම අපිට පේනවා කලා ආර්ට්ස්. ඉතින් මෙතනදී යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 6985 දෙනෙක්. ඉතින් මේ වගේ දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අවමය වශයෙන් සාමර්ථ 3ක් ලබා ගන්න යුතුයි. මේ වගේ දේවල් ඒගොල්ලෝ මෙන්න මේ PDF එක යටතේ දීලා තියෙන ඕගොල්ලන්ට වැඩිදුර විස්තර ඒ PDF එක ඕපන් කරලා ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනින් අධ්‍යයන පාඨමාලාව තෝරගන්න ඕනේ. කියන්නේ ඔයා ආස මොන කෝස් එකටද කියලා ඔයා මෙතනදී සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මෙතන එක එක වර්ගයේ කෝසස් තියෙනවා. මෙතන ඉංජිනේරින් තියෙනවා, කම්පියුටර් සයන්ස් තියෙනවා, ෆිසිකල් සයන්ස් තියෙනවා. ඉතින් ඔයාට ආස ඔයාගේ දක්ෂතාවයේ තියෙන මොන පැත්තටද එහෙම නැත්නම් මොන සයිඩ් එකද කියන එක ඔයා තමයි දන්නේ. ඉතින් ඒ දෙයට අදාළ දේ පමණක් තෝරගන්න. ඔයා කැමති දේ අනිවාර්යයෙන්ම තෝරගන්න. කාගේවත් බලපෑමකට එහෙම නැත්නම් කාගේවත් කීමකට අධ්‍යයන පාඨමාලා තෝරගන්න එපා. මොකද මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ අවශ්‍යතාවය, කියන්නේ ඔයාගේ උමනාව සහ ඔයාගේ දක්ෂතාවය තියෙන්නේ මොකටද කියලා හඳුනගන්න. ඒ දේ හඳුනගෙන ඔයාගේ අධ්‍යයන පාඨමාලාව මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතන මම දෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ මේක පොඩ්ඩක් IT සයිඩ් එකට බර දෙයක්. බුද්ධිමය ඉගෙනීමක් වගේ තමයි මෙන්න මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ තියෙන්නේ. ඉතින් මෙතනදී පෙන්වනවා University of Moratuwa. ඒ කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ සබ්ජෙක්ට් එක උගන්වන්නේ University of Moratuwa විතරයි. ඒක නිසා තමයි අපිට University of Moratuwa කියන ඔප්ෂන් එක විතරක් පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒක දීලා මම ඒක මෙන්න මේ එකතු කරන්න කියන ක්ලික් එක ලබා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේකට වඩා, ඒ කියන්නේ ඔයාගේ කැමැත්ත එකට මේකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔයාට ඔයාගේ කැමැත්ත අනුව ඔයාට තවත් පාඨමාලා මෙතනින් තෝරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඒ අදාළ අංශයට අදාළ වෙන දේවල් ඔයා දෙන්න. ඊට පස්සේ මෙතන ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් කම්පියුටර් සයන්ස්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සහ පරිගණක විද්‍යාව කියන පාඨමාලා මෙතන තියෙනවා. ඉතින් මෙතනදී මේ පාඨමාලාවේ තියෙන University of Kalani, ඒ කියන්නේ Kalani University එකේ විතරයි මේ පාඨමාලාවේ තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන University of Kalani කියන ඔප්ෂන් එක අපිට හම්බෙන්නේ. ඊට පස්සේ ඒකත් අපි මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඒකත් එකතු කරගත්තට පස්සේ අපි යන් තව ඩිග්‍රී එකකට. ඉතින් ඕගොල්ලන්ට මෙතන පේනවා මේ කම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් පරිගණක විද්‍යාව කියන මේ පාඨමාලාව තෝරගත්තට පස්සේ ඔයාලට මෙතන ඔප්ෂන්ස් ගොඩක් පේනවා. University of Kalani, University of Jaffna, University of Ruhuna, ඊට පස්සේ University of Colombo School of Computing, ඊට පස්සේ Trincomalee campus, මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් ඔයාලා මෙතන මේ ඩිග්‍රී එකට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ උඩ, ඒ කියන්නේ මේ ඔප්ෂන්ස් වල උඩම තියෙන යුනිවර්සිටි සිලෙක්ට් කරගන්න ඕන කියලා ඕගොල්ලෝ එහෙම ඉන්න එපා. ඕගොල්ලෝ හදිසියක් මෙතන ඉන්න පුළුවන්. කැලණියට වඩා රුහුණ කැම්පස් එකට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මේ ඔක්කොටම වඩා Trincomalee campus එකට කැමති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයා හොඳට හොයලා බලලා ඔයාට හොඳයි කියලා හිතෙන යුනිවර්සිටි එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට මම මගේ කැමැත්ත අනුව මේ විදිහට අදාළ වෙන පාඨමාලා සහ ඒ අදාළ විශ්වවිද්‍යාල නම් මම මේ විදිහට ලබා දීලා ඒ ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි තව ඉස්සරහට යමු. ඉතින් මේ විදිහට ඉස්සරහට යද්දී අපි මේ විදිහට අපිට අදාළ දේවල් දෙනවා. ඊට පස්සේ මම ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. සමහර විට මේ පිළිවෙලේ ඔයාගේ මොකක් හරි වෙනස් වීමක් වෙන්න පුළුවන්. මම ඒකෙදි අදහස් කරේ මොකද්ද? සමහර විට මම මෙතන ඔප්ෂන් එකක් ඕගොල්ලන්ට පේනවා ඇති Physical Science University of Ruhuna. සමහර විට ඒක වෙන්නේ නැති ඔයා වැඩිම මාස දෙක. කියන ඔයා වැඩිම මාස Ruhuna University එක වෙන්න පුළුවන්. සහ ඔයා වැඩිම මාස සබ්ජෙක්ට් එක Physical Science වෙන්න පුළුවන්. අන්න මෙතනදී ඔයාට පුළුවන් මෙන්න මේ Physical Science කියන ඔප්ෂන් එක මෙතන ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා arrow keys දෙකක් තියෙනවා පල්ලෙහාට සහ උඩට කියලා. ඉතින් මේ ඔයාට මේ Physical Science University of Ruhuna කියන එක සිලෙක්ට් කරලා ඔයාට මේ උඩට යන ඔප්ෂන් එක යටතේ ඔයාට මේක ඔයාගේ පළවෙනි ස්ථානෙටම අරන් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී සරලවම කිව්වොත් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ආසාව සහ ඔයාගේ කැමැත්ත අනුව මේ ඔයා දාලා තියෙන පාඨමාලාවන් හරි විදියකට සකස ගන්න එක තමයි මෙන්න මේ තීරුවේදී. එහෙම නැත්නම් මේ ටේබල් එකේදී ඔයා කරගන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න සමහර වෙලාවට ඔයාට වැරදීමකින් මේ applied science, physical science, and University of Sri Lanka කියන එක ඔයා වැරදීමකින් ඔයා දාලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒ කොලම් එක නැත්නම් ඒ data එක තියෙන තැන ක්ලික් කරලා මෙන්න මේ ඔයගලන්ට වෙනවා රතු පාට කතිරයක්. ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒක එතනින් delete වෙලා යනවා. ඉතින් මේ විදිහට අපි අපේ ආසාව එහෙම නැත්නම් අපේ කැමැත්ත අනුව අපේ ඒ degrees සහ universities ඒ විදිහට හරියට පෙළ ගස්ව ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තව පොඩි තොරතුරු වගේක් අහනවා. ඔබගේ උස අඩි 4.10 හෝ ඊට වඩා වැඩිද? සහ ඔබ කායික
අසුනතාවයක් ඇති අපේක්ෂිතයි. ඒ කියන්නේ ඔයාලට මොකක්ම හරි ඔයාලට කායික මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒදී බය නැතුව එතන ඔව් කියලා ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා මේ ආයුධම්පත පිරෙව්වේ නැනසල එහෙමත් නැත්නම් යුක්ත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයකද එහෙමත් නැත්නම් මේ ICT මධ්‍යස්ථානකින්ද කියලා අහනවා. ඉතින් එතනදී ඔයා මේ වගේ ස්ථානයක නම් ෆිල් කරලා ඔයාට ඔව් කියලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඔයාගේ ගෙදර ඉඳන් නම් මේ ෆෝම් එක ෆිල් කරලා ඔයාට මේක නැහැ කියලා මේ ඔප්ෂන් එක ඔයාට මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි අපිට මේ ෆෝම් එක ෆිල් කරද්දී හම්බෙන පියවර. අපි ඕගලන්ට මම මුලින්ම කිව්වොත් අපි මුලින්ම කතා කරා මේ UGC site එකට log වෙන්න. එහෙම නැත්නම් මේ UGC account එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකද අපිට මේ application එක fill කරන්න අපිට අනිවාර්යයෙන්ම account එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි මුලින්ම account එක ගැන කතා කරා. ඊට පස්සේ අපි account එක fill කරාට පස්සේ අපේ mail එකට එනවා verification link එකක්. ඒ link එකට ගියාම අපේ window එකක් load වෙලා window එකේදී අපිට එනවා අපේ phone number එකට එනවා security code එකක්. එහෙම නැත්නම් ආරක්ෂක කේතයක්. ඉතින් ඒ කේතය අපි එතනදී ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් ඒ කේතය ඇතුළත් කරාට පස්සේ ආව මෙන්න මේ වගේ පියවරවල් 4කට එනවා. කියනවා මේ ඇප්ලිකේෂන් එක පියවර 4කින් සමන්විතයි. මේ පියවරවල් 4ම සම්පූර්ණ කරාට පස්සේ තමයි වාගේ ඇප්ලිකේෂන් එක. එහෙමත් නැත්නම් වාගේ අයදුම් පත්‍රය සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි ඔයා වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි ඊගාවට යමු අපගේ ප්‍රශ්න ඒ සෙක්ෂන් එකට එහෙමත් නැත්නම් ඒ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්න. ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අද අපිත් එක්ක විශේෂ පුද්ගලෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා ගැන කිව්වොත් ඔහු මොරටු සරසවියේ Faculty of Information Technology. ඒ කියන්නේ ඒ ටෙක්නොලොජි එකේ පීඨාධිපති BH සුදන්ත මහත්මයා තමයි අද අපිත් එක්ක මේ ප්‍රශ්න ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අපිත් එක්ක අදින්න එතුමා. ඉතින් එතුමාවත් මේ මොහොතේ මම ගෞරවණීයව පිළිගන්නවා. සර් ඔබට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඔව් අපි අපේ ප්‍රශ්න වෙත යමු. ඉතින් මම අපේ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලනවා අපිට මේ මොහොතේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් ඒවා අප වෙත ඉදිරිපත් කරන්න කියලා. ඉතින් සංවිධායක මණ්ඩලය ඔබ කවුරුන් හෝ සිටිනවාද ප්‍රශ්න ආපු? ඉතින් ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ chat option එකට ගියාම ඔයගොල්ලන්ට අපේ Telegram group එකේ link එක ඔයගොල්ලන්ට මෙතන තියෙනවා. ඉතින් මේ Telegram group එකේ link එකට ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් අපේ Telegram group එකට join වෙන්න. ඉතින් අපි අපේ ප්‍රශ්න හිතමු. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ chat එකේ දාන්න. මම හිතන්නේ chat එක හැමෝටම විවෘතයි. ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න මෙතනින් ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. අපේ වැදගත් පුද්ගලෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට දැන් ඔප්ෂන් එකක් මෙතන පේනවා ඔබට ඇති සියලුම ගැටලු මෙම වෙබ් අඩවියට යොමු කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වෙබ් අඩවියට යන්න www.slido.com කියන වෙබ්සයිට් එකට යන්න. ඉතින් එතන මේ වෙබ්සයිට් එකට ගියාම පල්ලෙහින් තියෙනවා කෝඩ් එකක්. මේ කෝඩ් එක ලබා දෙන්න. ඉතින් මේ කෝඩ් එක ලබා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඒ අදාළ ප්‍රශ්නය හිතෙන් යොමු කරන්න. මොකද ගොඩක් ප්‍රශ්න ඇති ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ දේවල් මෙතනට ඉදිරිපත් කරන්න. දවස් විදිහට අනිවාර්යයෙන්ම අපි ඔන්ලයින් ෆෝම් එක ෆිල් කරලා UGC එකට සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අපි ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි අපි පෝස්ට් කරන්න ඕනේ. ඔව්. මම හිතන්නේ මේ ප්‍රශ්න යොමු කරපු කෙනාට අදාළ පිළිතුරු ලැබෙන්නේ නැති. ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් තියෙනවා සර්. සමහර වෙලාවට මේ දැන් අර සමහර වෙලාවට උතන කෙනෙකුට තියෙන්න පුළුවන් මම මේකට අමතර දෙයක් එකතු කරන්නේ. දැන් අර
ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙන්න ගියාම සමහර ළමයින්ට තියෙන ඩිස්ට්‍රික්ට් වල තියෙන ප්‍රශ්න නිසා එහෙම නැත්නම් පළාත් වල තියෙන කියන්නේ පසුකම් අධිකම නිසා එහෙම නැත්නම් මේ දවස්වල තියෙන තත්ත්වයන් නිසා සමහර විට ඔන්ලයින් කනෙක්ට් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒකටත් UGC එක ඇත්තටම ක්‍රම කීපයක් යොදලා තියෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔය පොතේ වෙනම කොටසක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඒගොල්ලෝ වෙනම ස්ථාන කියන්නේ උපවිරුද්ධ විශ්වවිද්‍යාලයේ වෙනම ශාඛා ලිස්ට් එකක් අපිට දීලා තියෙනවා. ඒ තැන් වලට ගිහින් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම නැනසල ආයතන තියෙනවා. ඒ තැන් වලට ගිහින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඕනම තැනකට ගිහිල්ලා අපිට ඔන්ලයින් ක්‍රමයට කනෙක්ට් වෙලා තමයි මේ ඇප්ලිකේෂන් එක අපි යවන්නේ. ඒ නිසා ඒකට පස්සෙන් දාලා තියෙනවා මන්ට ලංකා පුරා මධ්‍යස්ථාන ගණනාවක් පොතේම විස්තර කරලා තියෙනවා එතෙන්ට යන්න. ඒ තැන් වල තියෙන දුරකථන අංකය පවා දීලා තියෙනවා. ළමයින්ට පුළුවන් මොකක් හරි මේ හේතුවක් නිසා තමන්ට අපහසුතාවයක් තියෙනවා නම් ඒ දුරකථන අංක වලට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඒ තැන් වලට ගිහිල්ලා ඔන්ලයින් ක්‍රමයට මේක මේ පුරවන්න. ඊට පස්සේ තව ප්‍රශ්න ගොඩක් අපිට යොමු වෙලා දෙනවා මේ ID එක ස්කෑන් කරගන්න කොහොමද කියන එක. ඉතින් මම හිතන්නේ මම ඒකට පිළිතුරක් දෙන්නම්. ඉතින් ඕගොල්ලන්ගේ ෆෝන්ස් වල ඕගොල්ලන්ගේ Play Store එකට එහෙම නැත්නම් App Store එකට ගියාම ඕගොල්ලන්ට දෙනවා cam scanner කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ID එකේ දෙපැත්තම මේ cam scanner එකකදී ස්කෑන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ දෙකම එකම JPG එකට එහෙම නැත්නම් එකම PDF එකකට සේව් කරගැනීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙනවා. ඉතින් මේ වගේ ඒ අදාළ ප්‍රශ්න ගොඩක් එතන අහලා දෙනවා. ඒකයි මම ඒ වගේ උත්තර දුන්නේ. ඒක ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ ස්කෑනින් ඔප්ෂන් එක කරන්න. මෙතන cam scanner වලට වඩා තියෙනවා තව Microsoft Lens මේ වගේ ගොඩක් softwares තියෙනවා ඕගොල්ලන්ට ස්කෑන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලව ස්කෑනින් මැෂින් එකක් ඇති. මේ දේවල් ඔයා යූස් කරගන්න. ඊට පස්සේ තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මැත්ස් කරන අයට අලුතින් හඳුන්වා දීපු කෝසස් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කියලා. අතන පොතේ අපිට මුලම හඳුන්වලා දීලා තියෙනවා මේ මුලින්ම මේ අවුරුද්දට හඳුන්වලා තියෙන කෝසස් මොනවද කියලා. ඒක කියන්නේ ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. ඒකේ දැන් එකක් තමයි දැන් අර ෆෝම් එක ෆිල් කරනකොටත් ඒ අවස්ථාවේදී සඳහන් වුණා මේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකක් තමයි මැත්ස් ස්ට්‍රීම් එකේ මැත්ස් කෝසස් කරලා තියෙන ළමයින්ට අලුතින්ම මේ අවුරුද්දේ හඳුන්වලා දීලා තියෙන එක. ඒක මොරටු විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ අපිට පොත ගියහම පොතේ හැමතිස්සෙම තියෙනවා මේ අලුතින්ම අඳුල්ලා දීලා තියෙන කොටස් මොනවද කියලා. ඒක ඇත්තටම මැත්ස් කරපු අයට විතරක්ම නෙවෙයි අනිත් අයටත් වැදගත් ඒ කොටස මොන වගේ මේ පිට කොටස්ද අඳුල්ලා දීලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේකේ මේ ෆොටෝකොපි එක ඒගොල්ලෝ ජූනි 11ට කලින් ඒගොල්ලෝ සබ්මිට් කරන්න ඕනේද කියලා අපිට ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා. ඉතින් මේකෙ පිළිබඳව සර් මොකද්ද දෙන්න තියෙන අදහස? දැන් මේකේ ඇත්තටම තියෙන තත්ත්වය තමයි දැන් අර පිට මේ දවස්වල තියෙන වාතාවරණය අනුව අපිට යම්කිසි සාහනයක් හම්බ වෙනවා. හැබැයි එහෙම නැත්නම් අර දැන් එක ප්‍රශ්නයක් මට මතකයි අර ඔයගොල්ලෝ යොමු කළ තිබුණු ප්‍රශ්න වලක් තිබුණා මේ හරියටම මේ දවසටම මේක මේ අපි තැපල් කරන්න ඕනද කියලා. දැන් ඔක ගිය අවුරුද්දේ ගත්තොත් එහෙනම් ගිය අවුරුද්දේ නම් ඔව් හරියටම තැපල් කරලා නැතුව ඒක දින පහ වුණොත් එහෙම කිසිම විදිහකින් UGC මේ ඇප්ලිකේෂන් එක බාරගන්නේ නැහැ. විදින ප්‍රතික්ෂේප වෙනවා. මේ දවස්වල UGC මම හිතන්නේ ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්න යම්කිසි සාහනයක් අපිට හම්බ වෙන්න පුළුවන්. කොහොම වුණත් තමුන්ට හම්බ වෙන මුල්ම අවස්ථාවේදී මේක යවන එක තමයි කරන්න තියෙන්නේ. මොනවා හරි මේ හේතුවක් ඩිස්ට්‍රික්ට් එකක හැමතේ පළාතක ලොක්ඩවුන් වෙලා හරි එහෙම නැත්නම් සබ්මිට් කරන්න පුළුවන් වුණොත් මේක අනිවාර්යෙන්ම ආසක් නෙවෙයිනේ මොනම කෙනෙක් දන්න කාරණයක් නිසා. අපිට ග්‍රාමසේවක හරහා හෝ එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් දැනුම් දෙන්න පුළුවන්. හොඳම දේ තමයි මේ වගේ වෙලාවකට UGC එකේ විද්‍යුත් තැපෑලක් අපිට දීලා තියෙනවා. ඒක හරහා මේල් එකක් හරි මොකක් හරි පණිවිඩයක් යොමු කරන එක. ඒගොල්ලන්ට මම මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඒකට දිගටම ඒක සම්බන්ධ කරගෙන මේ මේල් එක සම්බන්ධ කරගෙන ඊළඟට අපි ඇප්ලිකේෂන් එක යවපු දවසත් එක්ක අපිට පුළුවන් මේක අපේ අපහසුතාවය සඳහන් කරලා මේක යවන්න. ඊපස්සේ තව ප්‍රශ්නයක්. ඔව් සර්. මේ අවස්ථාවට විතරයි අපිට වළංගු වෙන්නේ. මොකද මේ ඇප්ලිකේෂන් එකට දාන්න කියලා තියෙන කාල සීමාවේ ලංකාව විශේෂත්වයක් දැන් මේ කොරෝනා තත්ත්වය නිසා ඇති වෙලා තියෙන නිසා. ඔව් ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා සර් යුනිකෝඩ්ස් එහෙම නැත්නම් අපි අර පියවර 4 දී දාපු යුනිකෝඩ්ස් පිළිවෙලටද මේගොල්ලන්ට යුනිවර්සිටි හම්බෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා සර්. මෙහෙමයි අපි දැන් යුනිකෝඩ්ස් කොහොමද අපිට අනුපිළිවෙලක් ඇත්තටම දීලා තියෙන ඒ අනුපිළිවෙලේ බොහොම පැහැදිලිව ඒ ඇප්ලිකේෂන් එකේ සඳහන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ ඒක තමයි අපේ කොහොමද අපි කියන්නේ ප්‍රයොරිටි ලෙවල් එක නැත්නම් ඒ කියන්නේ අපිට කැමැත්තේ අනුපිළිවෙල තමයි අපි සඳහන් කරලා තියෙන්නේ. ඒතර කැමැත්තේ අනුපිළිවෙල සඳහන් කරාම අපි දැන් කොහොම වුණත් සමහර වෙලාවට හිතන්න මේ විශේෂ දැන් අපිට සෙට් ස්කෝර් වගේ ගොඩක් ලොකු වගයක් තියෙන කෙනෙක්. හැබැයි අපි මුලින් ඉල්ලනවා බොහොම අඩු සෙට් ස්කෝර් වගේකට තියෙන කෝස් එකක් තමයි මුල උඩට දාලා තියෙන්නේ. ඒතර ඉස්සෙල්ලාම මේ
අපි සලකලා බලන්නේ අපේ කැමැත්ත අනුපිළිවෙල තමයි. එහෙම නැත්නම් අපිට වැඩි ගොඩක් ලොකු ඉසෙල්ස්කෝ වගේක් තිබුණයි කියලා. ඒක පහළ සඳහන් කරලා තිබුණාට මොකද උඩින් පළවෙනි මේ කැමැත්තේ අනුපිළිවෙලට තමයි ඒගොල්ලෝ අවස්ථාව දෙන්නේ. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න වෙනවා මේ ඉසෙල්ස්කෝ වගේත් එක්ක ඒකට තමයි බොහොම සැලකිලිමත්ව අපි මේ ෆෝම් එක ෆිල් කරන වෙලාවේ පොත කීප සැරයක් කියවලා තේරුම් ගන්න වෙනවා අපි කොයි කෝස් එකද උඩින් දාන්නේ කොයි කෝස් එකද යටින් දාන්නේ කියන එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. අනිත් පැත්තෙන් මේ කොට ඒ අනුපිළිවෙල අපිට වැදගත්. ඒකත් එක්ක මම තව එකක් කියන්න ඕන. සමහර වෙලාවට ළමයි හිතනවා දැන් අපි උදාහරණයක් විදිහට හිතන්න බලන්න කවුරුද කෙනෙක් ඉන්නවා කැමැත්තෙන් ඉන්නවා ඉංජිනේරු විදේ හදාරන. ඒතකොට එයාට හිතෙන්න පුළුවන් මම පෙරදිනියට ඇප්ලයි කරන්න මට මේ ඉසෙල්ස්කෝ වගේ මදි. එහෙම නැත්නම් මට මොරටුවට ඇප්ලයි කරන්න මේ ඉසෙල්ස්කෝ වගේ මදි. ඒ නිසා මම වෙන ඊට වඩා ඉසෙල්ස්කෝ වගේ අඩු තියෙන එකකට දානවා මුලින් කියලා හිතනවා. එහෙම කරන්න එපා. මොකද දැන් සමහර වෙලාවලට අපිට දැන් ඔය ගිය අවුරුද්දේ ඉසෙල්ස්කෝ වගේ අපිට දීලා තිබුණාට ඕක නිකන් යම්කිසි ආදර්ශයක් විතරයි. අපිට නම් ඒක බලාගෙන යන්න පුළුවන් නිකන් මේ නිකන් ගයිඩ්ලයින් එකක් විතරයි. හරිද? ඒක සම්පූර්ණයෙන්ම 100%ක් ඒ විදිහට වෙනවා කියලා විශ්වාස කරන්න එපා. ඒ නිසා අපිට හිතෙනවා නම් එහෙම මේ මම මෙතනට මේක දාන්න ඕනේ කියලා මම දාන්න ඕන කියලා ඒගොල්ලෝ කෙනෙක් ඉන්නවා නම් පෙරදිනියට දාන්න කියලා පෙරදිනියට දාන්න. පෙරදිනියට දැම්මා කියලා ඊළඟට හම්බෙන්න තියෙන ඉසෙල්ස්කෝ වගේ රුහුණ නම් පෙරදිනියට දැම්මා කියලා රුහුණ නොලැබී යන්න හේතුවක් නැහැ. ඊළඟට එනං යාට රුහුණ හම්බ වෙනවා. හැබැයි මොකක් හරිම chance එකක් නිසා මොකක් හරිම හේතුවක් නිසා පෙරදිනියට ඇප්ලයි කරලා තියෙන ළමයි ගාන අඩු වුණොත් මොනවා හරි හේතුවක් නිසා ඒගොල්ලෝ වෙන තැන් වලට ගියොත් උදාහරණයක් හිතන්න ළමයි ඇප්ලයි කරලා තියෙනවා පෙරදිනියට 50. හැබැයි 50න් විදේශ අධ්‍යාපනයට නිසා හෝ එහෙම නැත්නම් වෙන ප්‍රයිවට් යුනිවර්සිටි යන හේතුවක් නිසා හෝ එහෙම නැත්නම් ඒගොල්ලෝ ලබන අවුරුද්දේ නැවත සැරයක් A-level කරලා රිසල්ට්ස් ගන්න බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ මේ අවුරුද්දේ ඉන්නේ නැහැ. එතනින් 5ක් 10ක් අඩු වුණා කියලා හිතන්න. ඒතකොට එතන 40 ඉන්නේ දැන් තව 10ක පුරප්පාඩු වෙනවා. ඒ පුරප්පාඩු වෙන වෙලාවල් වලට අපි සමහරවල්ලාට අපි දාලා නැති වුණත් අපිට ඔතෙන්ට යෑමේ හැකියාවක් තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා අපිට 125ක් විතර වගේ ගාණක් දීලා තියෙනවා අපේ අනුපිළිවෙල අනුව කෝසස් ලකුණු කරන්න. ලොකු සංඛ්‍යාවක් දීලා තියෙනවා. එහෙනම් හැම එකක්ම ඇප්ලයි කරන්න. ඔය වෙලාවේ තව එකක් දෙයක් තමයි කියන්න තියෙන්නේ. දැන් සමහරලාට ළමයි කෙනෙක් හිතනවා මේ මට S3යි තියෙන්නේ. S3ක් තියෙන නිසා මම ඇත්තටම ඇප්ලයි කරන්න ඕනේ නැහැ කියලා. නමුත් මේකේ ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම මේ ඔය ඉසෙල්ස්කෝ වගේන් කියන පිටු අපිට ඉසෙල්ස්කෝ වගේන් දීලා තියෙනවා මේ පොතේ පිටු 200 ගණන් වලින් 287 ඉඳලා තියෙන අගයන් ටික තියෙනවා. ඒ තියෙන තමයි ගිහින් බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඒකේ තියෙන සමහර ගොඩක් උපාධි පාඨමාලාවල සුදුසුකම් නොමැත කියලා තියලා තියෙනවා. සුදුසුකම් නොමැත වෙන්න එක හේතුවක් තමයි ඒක ඇප්ලයි කරලා තියෙන ළමයින්ට තියෙන ඉසෙල්ස්කෝ වගේ මදි නිසා දෙන්ට ඇතුල් වෙලා. හැබැයි සමහර අවස්ථා අපි දැකලා තියෙනවා සමහර ගිය අවුරුදු වල අපි දැකලා තියෙනවා උදාහරණයක් විදිහට අපි කුසලතා පදනම් මත කොටසක් 140ක් වෙන් කරනවානේ. ඊටු 155 දිස්ත්‍රික් පදනම් මත තමයි වෙන් කරන්නේ. මේ දිස්ත්‍රික් පදනම් මත අපි වෙන් කරනකොට ජනානුපාතය අනුව සමහර යුනිවර්සිටි සමහර දිස්ත්‍රික් වලට ළමයි එක්කෙනයි දෙන්නයි සිලෙක්ට් වෙන්නේ ඒ කෝස් එක. හැබැයි ළමයි ඇප්ලයි කරලා. ළමයි හිතනවා නිකන් හිතන මම මේකට දාලා වැඩක් නැහැ. මට මේක හම්බ වෙන එකක් නැහැ කියලා. එහෙම නෙවෙයි. S3ක් තියෙන ළමයෙකුට උනත් ඔයගලන්ට දැන් මෙතන ඇත්තටම ඔයගලන්ට මේ හොඳ කාර්යයක් මේ කරගෙන යන වැඩේ. මේ මටත් මේකට සම්බන්ධ වෙන්න ලැබීම මම හිතන ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කරන්න ළමයින්ට මේ වගේ අදහසක් පළ කරන්න මට අවස්ථාව ලබා දුන්නා. මුලින් මට ඒක කියන්න බැරි වුණා. මේ ඇත්තටම ඔයගොල්ලන්ට මෙතන සම්බන්ධ වෙන්න හම්බෙලා තියෙන 500කට විතරයි. ඒක මොකද අපිට වෙන තාක්ෂණ පිළිබඳ පැත්තෙන් තියෙන තියෙන ලිමිටේෂන්ස් තියෙන නිසා පැත්තෙනුත් අපේ ළමයි සම්බන්ධ වෙලා මෙතන ඉන්න බැරිය Facebook පොස්ට් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මතන මේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න එකේ තියෙන යුක්තකම තමයි දැන් මේ අයියලා අක්කලා ඔයගොල්ලන්ට අවස්ථාවක් හදලා දීලා තියෙනවා මේ ගැන කතා කරන්න. මේ අවස්ථාව පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ අනිත් යාළුවන්ට අනිත් ප්‍රතිඵල ලැබිලා තියෙන යාළුවොත් එක්ක මේක ෂෙයා කරගන්න. ඒගොල්ලන්ට බෙදලා දෙන්න. මේ තොරතුරු ඒගොල්ලන්ගේ අතට ගෙනියන්න. රුපියල් 500යිනේ පොත. S3ක් තියෙන ළමයෙක් වුණත් කමන්නේ මේ 500ක් දින පොත ගන්න කියලා. පොත අරගෙන ඒක දිහා බලලා තමුන් හිතන්න දැන් මේ අපන අවුරුද්ද කරනවා කියලා මේ වෙනකොටම තීරණය කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ලෑස්ති වෙනවා නම් එයා ඇප්ලයි කරන්න අවශ්‍ය නැහැ. එහෙම නොවන ඕනම ළමයෙක් මොකක් හරිම මම උපාධි පාඨමාලාවක් හදන්න ඕන හදාරන්න ඕන මම කොහොම හරි යුනිවර්සිටියකට යන්න ඕනේ කියලා හිතන ළමයි කොටසකුත් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ S3ක් අරගෙන මේකට ඇප්ලයි කරන්න. අර ප්‍රොසෙස් දිහා බැලුවම පේනවා. ගිය අවුරුද්ද දිහා බැලුවම පොඩ්ඩක් කල්පනාවෙන් කීප සැරයක් පළවෙනි සැරේ කියනකොට තමයි මොකොත්ම තේරෙන්නේ නැති වෙන්නේ. නමුත් අපි දෙසරයක් තුන් සැරයක් මේ පොත සමහර අවස්ථා මේ කොටස් කියවගෙන යනකොට අපිට තේරෙනවා සමහර යුනිවර්සිටිස් වල සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ළමයි නැහැ. ඒ නැති වෙලා තියෙන්නේ මේ අපි ඇප්ලයි කරලා නැති නිසා. ඒ හින්දා මේ S3 කියන්නේ අපිට S3 කියලා කියන්නේ අවම සුදුසුකම විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට යන්න. ඒක තියෙන ඒක සම්පූර්ණ කරලා තියෙනවා. සමහර කෝසස් වල අර ප්‍රවේශතා පරීක්ෂණ යෝග්‍යතා පරීක්ෂණ තියෙනවා.
එතකොට තව ඔය අතරතුරේ මේ O level වලින් රිසර්ච් ගන්න කියලා තියෙන සමහර මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕන, මැත්ස් වලට C එකක් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒවා ටික සපුරලා තියෙනවා නම් මම හිතන්නේ ඉල්ලන එක තමයි හොඳම වැඩේ. ඒ රුපියල් 500කට වඩා අපි ඕන තරම් දේවල් වියදම් කරනවානේ. රුපියල් 500ක් වියදම් කරලා පොත අරගෙන ඉස්තුරක් තියෙන ළමයෙකුත් මේකට ඇප්ලයි කරන එක තමයි හොඳම දේ. මේ යාට ලබන අවුරුද්දේ නැවත කරන්න ප්ලෑන් එකක් නැත්නම්. මම සර් කියපු දෙයට තව දෙයක් ඇතුළු කරන්න කැමති අපේ Facebook Instagram මේ වගේ pages තියෙන ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ share කරගන්න මොකද මේ session එක එහෙම නැත්නම් මේ දේවල් ආට තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන් නම් ඒ කරන කෙනාට ඔයා ඒ කරන උදව්වක් ඉතින් සර් මම ඊගා ප්‍රශ්න දෙමු වෙන්න එතනදී අහලා තියෙනවා සර් මම all syllabus කරේ මේ පාර පුත්තරම දිස්ත්‍රික්කයෙන් මට C3යි තියෙන්නේ ඒ දිස්ත්‍රික්කේ 8 island rank එක 5757 නැ 575 ඊට පස්සේ ඉසෙට් එක 0.7යි 2යි 5යි 4යි සර් මට කැම්පස් යන්න පුළුවන් වේද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. පළවෙනිම දේ යාගේ මොකද්ද අපි මේ දැනගන්න වෙනවා මොකක්ද මොන විෂය සංකලනයෙන්ද යා උසස් පෙළ කරලා තියෙන්නේ කියලා. ඉතින් අතර මේ උසස් පෙළ දැන් මොකද අපිට පුතාව සම්බන්ධ කරගන්න විදියක් නැතුව හොඳම දේ තමයි තියෙන්නේ අපි බලන්න වෙනවා මුලින් අපේ විෂය සංකලනය මොකද්ද කියලා. මොකද එක විෂය සංකලනයේට අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපිට ඉල්ලුම් කරන්න පුළුවන් උපාධි පාඨමාලා වෙනස්. එතකොට අපි මේ දිස්ත්‍රික්කයේ දැනට තියෙන දැන් අපි කොහොමකවත් අපිට තාම දැනගන්න බැහැනේ අපේ ඉසෙට් ස්කෝර් එකට ගැලපෙන්නේ මොන යුනිවර්සිටි කොතනද කියලා තාම අපිට අදහසක් ගන්න බැහැනේ. හැබැයි ඒකට යම්සි අදහසක් ගැනීමේ හැකියාවක් තියෙන අපිට ගිය අවුරුද්දක දිහා බැලුවා. ගිය අවුරුද්ද දිහා බැලුවෙන් පස්සේ බලාගෙන යන්න පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඔය කියන ඉසෙට් ස්කෝර් වගේට ගැලපෙන විදිහේ උපාධි පාඨමාලා ටික මොනවද තියෙන්නේ. මේ සමහර උපාධි පාඨමාලා වගේ විෂය සංකලනත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒකට ඇප්ලයි කරන්න බෑ. නමුත් එතනින් පළවෙනි දේ එතනින් මාක් කරගන්න. ඒ ලයින් එක දිගේ ගිහිල්ලා පුත්තලම දිස්ත්‍රික්කය කියන ලයින් එක දිගේ ගිහිල්ලා ඒ ඉසෙට් ස්කෝර් එක වගේ ඉසෙට් ස්කෝර් එකට වඩා හිට්ටු. ඊට වඩා පොඩ්ඩක් වැඩි. ඊට වඩා අඩු. සියලුම විෂය සංකලනයන් මාක් උපාධි පාඨමාලා ලකුණු කරගන්න. ඒ ලකුණු කරලා ඒ අදාළ යුනිවර්සිටිස් වලට ගිහින් බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. ඒක ඒ අනුව ඔයාලට තීරණය කරගන්න ඔයාලටම තීරණය කරගන්න පුළුවන්. මේක මේ මොකද්ද මට ආයුධම් කරන්න පුළුවන් උපාධි පාඨමාලා. අතර මේ දේ හොඳම දේ තමයි අපි දැන් පුරුදු වෙන්න ඕන අර කතාවක් කියනවානේ කොහොමද අපි කායින් හරි අහගන්නට වඩා හොඳම දේ තමයි අපිම පුරුදු කරන. දැන් මේක මේ අයියලා අක්කලා ඔයගලන්ට ලබා දෙන්න දැනුනේ ඔයගලන්ට යම්සි අදහසක් හම්බ. මේ අදහසත් එක්ක මේ පොත කියවන්න. එහෙම නැතුව මේක අරගෙන කටපාඩම් කරලා ඒ විදිහටම ඇප්ලයි කරනවා නෙවෙයි වෙන්න ඕන මේකත් එක්ක මේ පොත කියවලා ඕගොල්ලෝ මේ දැනුමට බලන්න ඕගොල්ලන්ට ප්‍රශ්න මතුවෙන තැන් වලට මේ අයියලා අක්කලාගෙන් කරලා තියෙන දේවල් වලින් මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ උදව්වක් හම්බෙනවා. ඒකෙන් මේ පොත නැවත කියවන්න. ඒකට ඔයගොල්ලන්ටම දැනුවත් වෙනවා මේක කොහොමද පොත. ඊළඟ සැරේ කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ පොතට බලලා අපි කොහොමද ඇප්ලයි කරන්න ඕන. ඒතර ප්‍රධානම දේ වෙන්නේ ඇප්ලිකේෂන් මේ පුරවලා ඔය යුනිකෝඩ් ක්‍රමයට අනුව අපි පාඨමාලා ටික සිලෙක්ට් කරගැනීමේ තමයි ප්‍රධානම අභියෝගය තියෙන්නේ. අන්න එතනදී ඔය කියන අපි මාක් කරගත්තට පස්සේ අපි ලකුණු කලකුණු කරගත්තට පස්සේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් මොනවද උපාධි පාඨමාලා ටික කියලා ඉවරලා ඒ ටික නැවත නැවත බලන්න. ඒකෙන් අපිට තෝරගන්න පුළුවන් අපිට යන්න පුළුවන් දේවල් මොනවද කියලා. හැබැයි ඒ ගිය අවුරුද්දේ මට තියෙන ඉසෙට් ස්කෝර් වගේට මේක තමයි හම්බෙලා තියෙන්නේ. මම උදාහරණයක් දෙද්දත් මට තියෙන මේ අවුරුද්දේ 0.8යි නම් ගිය අවුරුද්දේ විෂය සංකලනයේට 0.9 නම් හම්බෙලා තියෙන්නේ. 0.9 කියන එක අත්හරින්න එපා. මොකද මේ අවුරුද්දේ අපිට කියන්න බෑ 0.9ට මේ අවුරුද්ද 0.8ට මේ අවුරුද්ද එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ කඩේම් ලකුණු තීරණය කර විශ්වවිද්‍යාලයට ගන්න ලකුණු ළමයින්ගේ ඉසෙට් ස්කෝර් එක තීරණය කිරීමට නිර්ණායක ගණනාවක් බලපාන. ඒ නිසා හොඳම දේ තමයි මේ මම ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඉන්නේ කියලා ඒක අතාරින එක නෙවෙයි. ඒ කිට්ටු අවට තියෙන සියලුම දේවල් ටික ලකුණු කරගන්න. ලකුණු කරගෙන තීරණය කරන්න මම මොනවද මේවා තියෙන සමහර පාඨමාලා තියෙන පුළුවන්. මොකද දැන් මේ ඉගෙන ගන්න වෙලාවේදී අපි දැන් ඉස්සර නම් O level කරනකොට A level කරනකොට දෙමාපියෝ කියන නිසානේ මේවා කරන්නේ. නමුත් දැන් අපිට අදහසක් තියෙනවා අපි මොන උපාධි පාඨමාලා අඳුර අදාරන්න ඕන කියලා. අපිටත් ආසාවක් තියෙනවානේ. ආසාවක් තියෙන දෙයකට මුලින් යමු වෙන්නේ. ඒතර ඒ දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. හැබැයි ඒ අතරතුරේ කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මට එහෙම වුණාට මම උදාහරණයක් විදිහට මම IT කරන්න හිතන් ඉන්න. අපි IT කරන්න බැරි වුණත් මට ලෝ යන්න වුණත් මම කැමතියි කියලා. එහෙම වෙනස් පැති වලටම යන්න කැමති ළමයි ඉන්නේ. ඒතර එහෙම හිතෙනවා නම් ඒවටත් ඇප්ලයි කරන්න. ඒවා ඇප්ලයි නොකර ඉන්න එපා. ඒවා අර යුනිකෝඩ් සෙක්ෂන් එකට දාලා දාන්න. ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියන්නේ aptitude test කියන subject එකක් දාලා aptitude test ඕනේ නැති degree එකක් පල්ලෙහින් දාලා aptitude test එකකින් තේරුනේ නැත්නම් පල්ලෙහා දාපු එකෙනුත් කැපෙනවද කියලා තමයි සර් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මම හිතන්නේ සර් ප්‍රශ්නේ පැහැදිලිද? පැහැදිලි නෑ එහෙම වෙන්නේ නෑ. එමෙන්න මොකද මේ දේවල් අපිට උතන තමයි අපිට තියෙන ප්‍රධානම දේ වෙන්නේ ඔය aptitude test තියෙන process වලදී දැන් ඉස්සර වගේ නෙවෙයි පුළුවන් තරම් අපි අදාළ ගොඩක් වෙලාවට aptitude test එක පවත්වන්නේ අදාළ විශ්වවිද්‍යාලය මගින්. ඉතින් ඒ අදාළ විශ්වවිද්‍යාලයට අපි පුළුවන් තරම් UGC එක බලපෑම් කරනවා කියන්නේ පුළුවන් තරම් කියනවා
පුළුවන් තරම් ඉක්මනින් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියලා මේ ප්‍රතිඵල ටික දෙන්න කියලා. මොකද ඒ ප්‍රතිඵල ටික ආව එනකම්ම අර එතනින් එහා යට තියෙන ළමයින්ගේ සමහර දේවල් මේ අවසානයේ නිගමනයකට එන්න විදිහක් නැතුව ඒ නිසා ඒ අවසාන නිගමනයට එන්න අර ඇප්ටිටියුඩ් ටෙස්ට් වල රිසල්ට්ස් උත් ආවට ලකුණුත් ආවට පස්සේ තමයි සියලු දේ තීරණය කරන්නේ. ඒකට පොඩ්ඩක් පරක්කු වෙන්න ඉඩ තියෙන හැබැයි බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඒක ඒ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් පස්සේ ඒකට තේරුම් නැති ළමයාව ඊළඟ විෂය සංකලනය ඊළඟ මේ උපාධි පාඨමාලා සඳහා සලකා බලන්න. සර් මම ඊට පස්සේ තව හැමෝම අහලා තියෙන ප්‍රශ්නයක් විදිහට යොමු වෙනවා සර්. ඒගොල්ලෝ සර් ඩිග්‍රී එකක් ගැන අහලා තියෙන. ඒගොල්ලෝ ගොඩක්ම අහලා තියෙන මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් කියන්න කියලා සර්. මම හිතන්නේ කට්ටියට ඒ ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් ආස හිතලා මේ ප්‍රශ්න ගොඩක් දෙනා අහලා තියෙනවා. සර් පුළුවන් දෙයක් ගැන පොඩි අදහසක් දෙන්න. ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන ඩිග්‍රී අතරම මම ඉන්න ෆැකල්ටි එකෙන් අපි මේ අවුරුද්දේ අඳුන්ලා දුන්න උපාධි පාඨමාලාවක්. මේ උපාධි පාඨමාලාව අතර අපි විශේෂයෙන්ම මේ අවුරුද්දේ මේ අපි අවුරුදු කීපයක ඉඳලා සෑහෙන උත්සාහයක් දරලා තියෙන විශේෂ සංකලනයන් එක්ක යම්කිසි හැදෑරීමක් කරලා ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තමයි මේ උපාධි පාඨමාලාව අපි හඳුන්ලා දීලා තියෙන්නේ. ඒතකොට මේකේදී අපි බලාපොරොත්තු වෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයගලන්ට කම්පියුටර් සයන්ස් කියන පරිගණක විද්‍යාව කියන එක ගැන අදහසක් තියෙනවා. මේ වෙනකොට. ඒතකොට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය කියන එක ගැන අදහසක් තියෙනවා. මේ සියලුම සංකලන වල තියෙන මේ පරිගණක විද්‍යාව හෝ වේවා තොරතුරු තාක්ෂණය හෝ වේවා මේ සියලුම උපාධි පාඨමාලාවල පරිගණක විද්‍යාව පිළිබඳ අවශ්‍ය කරන මූලික දැනුම ලබා දෙන්න ඕන ළමයෙකුට. එහෙම නැත්නම් ඒ ළමයාට මොකක්වත් උතරින් එහාට යාමක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය කියන්නේ ෆන්ඩමෙන්ටල්ස්. මුල අවුරුදු දෙකේදී ඔය හැම පාඨමාලාවකම කරන්නේ ළමයින්ට පරිගණක විද්‍යාව පිළිබඳ මූලික අවබෝධය ලබා දෙන්න. ඒතර මේ උපාධි පාඨමාලාවේදී ඒ අවශ්‍ය පළවෙනි අවුරුදු දෙක පුරාම අර හැම තැනකම උපාධි පාඨම හැම පරිගණක සම්බන්ධ උපාධි පාඨමාලාවක් කරනවා වගේම අපි මූලික දැනුම ඉතා හොඳින් ලබා දෙනවා. ඒතර අපේ දැනට තියෙන මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කෝස් එකක් තියෙනවා අපිට තොරතුරු තාක්ෂණ විභාගය IT ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා IT and management කියලා කෝස් එකක් තියෙනවා. ඔය තුනේම කරනවා වගේම අපි ඒගොල්ලන්ට ඕන කරන මූලික පරිගණක පිළිබඳ දැනුම සහ ඒ පිළිබඳ අවශ්‍ය ගණිතය පිළිබඳ දැනුම අපි ලබා දෙනවා. එතනින් පස්සේ ඊළඟ අවුරුදු දෙකේදී තමයි මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් අපේ අර පළවෙනි අවුරුදු දෙකේදී යම් යම් විදිහට යම් ප්‍රමාණයකට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් පැත්තට ගෙනියනවා. කියන්නේ බුද්ධිමය තොරතුරු බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ පැත්තට අපි යම්සේ හඳුන්වා දීම් කරන උදාහරණයක් විදිහට ඒගොල්ලන්ට පළවෙනි අවුරුද්දේ තියෙනවා ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ ප්‍රොජෙක්ට් එකේදී අපි යම්සේ ප්‍රමාණයකට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලට අදාළ ප්‍රොජෙක්ට් එකක් තමයි අපි කරන්න දෙන්නේ. ලොකු ප්‍රමාණයකට නෙවෙයි. කියන්නේ ළමයින්ට අමාරු වෙන්නේ නැහැ ඒක. යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ට ඒක සම්බන්ධයෙන් ප්‍රොජෙක්ට් එකකට අදහසක් ගන්න තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. එතනින් පස්සේ තුන්වෙනි සහ හතරවෙනි අවුරුදු වලදී විශේෂයෙන්ම වැඩි හරියක් 160ක් 70ක් විතර වගේ ඒගොල්ලන්ව යොමු කරන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඉගෙන ගන්න. ඒතර ඒකේ ඊට අමතරව IT සම්බන්ධයෙන් තියෙන එහෙම නැත්නම් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් තියෙන එහෙම නැත්නම් ඊට අමතරව පරිගණක විද්‍යා පාඨමාලා වලට ආධාරණ ඕන කරන විදිහේ දැනුමක් අපි එතනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා 130ක 35ක විතර වගේ ප්‍රමාණයක් 170ක් විතර වගේ ප්‍රමාණයක් තුන සහ හතරවෙනි අවුරුදු වලදී ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් පැත්තට තමයි ගෙනියන්නේ. එහෙම තමයි අපි දැනට මේ ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට මේක ගැන ඊට පස්සේ ඊළඟට තියෙන දේ තමයි දැන් මේ ළමයි අලුතින්ම එන්න නිසා ඒගොල්ලන්ව එළියට ආවට පස්සේ තව අවුරුදු 4කින් එළියට ආවට පස්සේ ඒගොල්ලන්ට දැනට තියෙන කියන්නේ නැත්නම් රැකියාවක් සඳහා තියෙන අවස්ථා මොනවද? ඒ හිම ප්‍රශ්නයකට ඇත්තටම අපිට එකපාරටම උත්තර දෙන්න බෑ. නමුත් කියන්නේ මේ දැනට අපි බැලුවොත් මේ මහා විශ්වවිද්‍යාල වලට සමගාමීව තියෙන දේවල් වලට රැකියාව අවස්ථා සඳහා 100%ක ඉල්ලුමක් තියෙනවා. කියන්නේ කිසිම ළමයෙක් රැකියාවක් නැතුව ගෙදර ඉන්නේ නැහැ. සමහර ළමයි විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න කලින්ම ඒගොල්ලෝ රස්සාවල් හොයාගෙන ඉවරයි. සමහර ළමයි විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා බොහොම මාස කීපයක් ඇතුළත ප්‍රති කීපයක් ඇතුළත ඒගොල්ලෝ රස්සාවල් හොයාගෙන ඉතර ඒක අපි කියන එම්ප්ලොයබිලිටි එක 100% තියෙනවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් අපිට එහෙම කියන්න අදහසක් නැහැ. හැබැයි මේ වෙලාවේ අපි ගත්තොත් එහෙම ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් සඳහා ලොකු ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. රටේ විතරක් නෙවෙයි ලොකු ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. ඉතින් අපි බොහෝ දුරට උත්සාහ කරනවා. අපි උපරිම මහන්සි වෙනවා මේ සම්බන්ධයෙන් ඒ ළමයින්ව ඒ ඕන කරන තැනට ගේන්න. මේ අවුරුදු 4 පුරාම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එකකින් කම්පැනිස් වලින් ඊට පස්සේ වෙනත් විශ්වවිද්‍යාල වලින් එහෙම ගෙනියන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ට ඒකපාරක් තමයි ඒගොල්ලන්ට එහෙම යන්න පුළුවන් වෙන. අනිත් පැත්ත තමයි ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් වෙන තවදුරටත් වැඩිදුර අධ්‍යයනය දෙන්නත් කෙනෙකුට ආසයි නම් ඒ පැත්තෙන් යන්නත් හැකියාව අද දවසේ තියෙනවා. මොකද ගොඩක් ලෝකේ විශ්වවිද්‍යාල එහෙම නැත්නම් ආයතන මේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන අද උනන්දු වෙනවා. ඒක තමයි අපිට දැනට ප්‍රෝග්‍රෑම් එක ගැන සහතික දෙන්න පුළුවන්. අපි ඉතා උපරිම උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් අපි මහන්සියලා මේ ළමයි ඉතා හොඳ දැනුමක් ලබා දෙන්න.
නමුත් කවට හරි කෙනෙකුට ඒකෙන් පස්සේ තියෙන රැකියාව අවස්ථා ගැන හොත් ඒක තමයි අපිට ඉගෙන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඇවිල්ලා ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් එකතු කරලා මම සර්ගෙන් අහන්නම්. ඉතින් මේ ප්‍රශ්න එකතුව ගැන කතා කරොත් මේ මේගොල්ලෝ මෙතන ගොඩක් වෙලාවට අහන්නේ සර් දැන් මේ ෆෝම් එක ෆිල් කරලා ඉවරලා print out කරන් sign කරන්න ඕනද? මේක අපිට කොවිඩ් ඉඳන් එළියට යන්න බෑ. ඒ නිසා digital sign එකක් විදියට මේක දාන්නද? ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා සර් O level certificates දාන්න ඕනද කියලා. ඊට පස්සේ ඉස්කෝලෙන් මේවා සනාථ කරගන්න ඕනද? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් මෙතනදී අහලා තියෙනවා සර්. ඒ පිළිබඳව මොකක් හරි අපිට දවසක් දෙන්න පුළුවන්ද? දැන් ඇත්තටම සහතික සනාමය සහතික කරගන්න ගැන නම් අර සමහර දේවල් තියෙනවා අපි ඇප්ලයි කරනකොට දැන් උදාහරණයක් විදිහට පාසල් අයදුම්කරුවන් නම් පාසල් අයදුම්කරුවෝ ඉස්කෝලේ හැර යාමේ සහතික ඉදිරිපත් කරන්න ඕන. එතකොට එතකොට සමහර දේවල් තියෙනවා ප්‍රින්සිපල්ට කියලා සහතික කරගන්න වෙනවා. එතකොට පෞද්ගලික අයදුම්කරුවන් නම් ඒගොල්ලන්ගේ සහතික කොහොමද සහතික කරගන්න ඕන සාවධාන වෙච්ච කාර්යලව සහතික කරගන්න ඕන. ඊට පස්සේ පදිංචිය තහවුරු කරගන්න දේවල් එතන මුලින් අර ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක පුරවනකොට කිව්වා වගේ අර එක ඉස්කෝලේක කාල සීමාවක් අර ඇඳලා ඉඳලා නැත්නම් ඒ සම්බන්ධයෙන් මොනවද කරන්න ඕන ක්‍රියාමාර්ග කියලා තියෙනවා. ඒ සහතික ටික අනිවාර්යයෙන්ම අපි මේ අපේ අයදුම්පතත් එක්ක යවන්නම ඕන. මොකද ඒ වගේ මොකද විශ්වවිද්‍යාලයේ මොකද පොතේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා හැම තැනකම වගේ ඒ අදාළ පාඨමාලා සම්බන්ධයෙන් යටතේ තියලා තියෙනවා මෙන්න මේ සහතික දැන් උදාහරණයක් විදිහට හිතන්න සමහර පාඨමාලාවකට මේ ඉස්කෝලේක විතරක් තිබෙනමදී ඉංග්‍රීසි වලට සාමාර්ථයක් තියෙනවා. ඒත් ඉංග්‍රීසි වලට ඔලෙවල් වලට සාමාර්ථයක් තියෙනවා කියන සහතිකේ අපි අමුණලා ඒක සහතික කරගත් එකක් අපිට අමුණන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඇප්ලිකේෂන් එක බාරගන්නේ නැහැ ඒ කෝස් එක සඳහා. අන්න ඒ වගේ දේවල් ටික අනිවාර්යයෙන්ම අපි සහතික කරලා මේ අපේ අයදුම්පතත් එක්ක යොමු කරන්නම ඕනේ. ඊට පස්සේ මම අර සෙලින් අහුවා අර ඩිජිටල් සිග්නේචර් එක සම්බන්ධයෙන් අපි අර මේක මේ ෆොටෝකොපි අරගෙන සයින් කරගන්න ඕනද ඒ දෙයක අපිට මොනවගේ පිළිතුරක් ලබා දෙන්න පුළුවන්? ඩිජිටල් සිග්නේචර් එක සම්බන්ධයෙන් අතරම වෙලා තියෙන ඕක දැනටත් මේ වෙනකොටත් මම මේ මොහොතකට කලින් උත්සාහ කරා. නමුත් ඒ සම්බන්ධයෙන් තවම හරියාකාර උත්තරයක් UGC එකෙන් අපිට හම්බෙලා තිබිලා නැහැ. මට හම්බුනේ නැහැ අතරම මේ ඩිජිටල් සිග්නේචර් එක යවනවද කියන එක. හැබැයි කොහොමත් අපි දැන් මේක කියන්නේ අපිට සහතිකයක් සාතික කර ගැනීමේ කියන්නේ යෑමේ අපහසුතාවයක් තිබුණොත් ඒ වෙලාවට ඩිජිටල් සිග්නේචර් එකක් දාගෙන සහතික ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා ප්‍රශ්නයක් දාන්න. ඒගොල්ලෝ අහන්නේ සර් අර මේ දැන් මේක අපි සයින් කරනවා නම් අපි මේක ෆොටෝකොපිස් අරගෙන print out අරගෙන සර් සයින් කරන්න ඕනේ. ඔව්. එතකොට සර් මේ වගේ අවස්ථාවක ඒගොල්ලෝ අහනවා ඒක ෆොටෝකොපිවත් මූව් කරන්න නැතුව කෙලින්ම ඩිජිටල් සිග්නේචර් එක මෙතනට දාලා ඒගොල්ලෝ ඒ විදියට ඒ දේ කරගත්තට කමක් නැද්ද කියලා තමයි සර් මම හිතන්නේ ඒගොල්ලෝ අහන්නේ. අපි දැන් ස්කෑන් කරලා කාට හරි යවන්න ඕනේ ඩිජිටල් සිග්නේචර් එක ගන්න නේද? නෑ සර් අපිට සමහර වෙලාවට පුළුවන් අපිට ඩිජිටල් සිග්නේචර් එක වෙලෙ මෙතනට දාගන්න පුළුවන් සර් අර ස්කෑන් කරන අපි කියන්නේ මේ අපි අපේ අක්ෂර මොකක් හරි කොලයක සයින් කරලා ඊට පස්සේ ඒක මෙහෙම අපිට කරන්න තියෙන එකදී ගැටලුවක් නැහැ. නමුත් අපි දැන් ඒ සහතිකයේ අපි වෙන කෙනෙකුට කියලා සහතික කරගන්න නම් තියෙන්නේ. එතන ඒ වගේ වෙලාවකට අපිට ඒ සම්බන්ධයෙන් ඉඩ කඩක් නැහැ නේ. ඔව් සර්. ඒ කියන්නේ සර් ඒක එහෙම තමයි සර්. හරි අපි එහෙනම් අපි ඊගා ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ අහනවා සර් ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට ඇප්ලිකේෂන් දාන්න කලින් UGC රෙජිස්ටර් වෙන්න ඕනේද? ඊට පස්සේ ඇප්ලිකේෂන්ස් දාන ක්ලෝසින් ඩේට් එක තව කල් යාවිද කියලා තමයි සර් මේ ප්‍රශ්නේදී අපෙන් අහන්නේ. මට ප්‍රශ්නේ පැහැදිලි නැහැ පොඩ්ඩක් ආපහු කියන්න. ඒගොල්ලෝ අහන්නේ සර් ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට ඇප්ලිකේෂන්ස් දාන්න කලින් UGC රෙජිස්ටර් වෙන්න ඕනේද? සහ ඇප්ලිකේෂන්ස් දාන ක්ලෝසින් ඩේට් එක තව කල් යයිද කියලා තමයි සර් ඒගොල්ලෝ අහන්නේ. අනිවාර්යයෙන්ම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට කලින් අපි ඇප්ලිකේෂන් එක යවලා තියෙන්න ඕන. ඒක UGC එකට අපි යවලා තියෙන්න ඕන. මොකද එහෙම නැත්නම් අපිට කියනවා. එතනින් තමයි අපිට ඇත්තටම මේ අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට අපි සුදුසුකම් ලබන්නේ මේ UGC එකනේ සියලුම දේ මේ සම්පූර්ණ පාලනය කරන්නේ. ඒ නිසා UGC අපි රෙජිස්ටර් වෙලාම තියෙන්න ඕන. කල්යයිද නැද්ද කියන එක ගැන නම් මට උත්තරයක් දෙන්න මේ මොහොතේ විදිහක් නැහැ. මොකද මේ සමහර වෙලාවට මේ තියෙන තත්ත්වෙත් එක්ක UGC එක ගැන තීරණයක් ගන්න ඉඩ තියෙනවා. ඔව් සර් ඊට පස්සේ මේගොල්ලෝ අහනවා සර් මම හිතන්නේ සර් මේ ප්‍රශ්නේ තේරෙයිද දන්නේ මේගොල්ලෝ සර් බෝට්ටු සංකල්පය ගැන පොඩ්ඩක් අහනවා සර් ඒ ගැන සර්ට මොන වගේ අදහසක්ද දෙන්න තියෙන්නේ නෑ බෝට්ටු සංකල්පයෙන් මෙහෙමද වෙලා තියෙන්නේ බෝට්ටුවක් කියන එක දැන් අතන මේ මුලින්ම අපි ගත්තොත් එහෙනම් මේ බෝට්ටුවක් කියන එක ඒ අවස්ථාව නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඉවරලා අපි හිතන්න මොකක් හරි විශේෂ සංකලනයක අපි
අපි හිතමු ගණිත විෂය සංකලනයේ විෂය ධාරාව කියලා හිතන්නකෝ. එතකොට මොකක් හරි යුනිවර්සිටි එකකට ළමයි 100ක් ගන්න. ඒ ළමයි 100ක් විතර අපි ඇප්ලයි කරාම ඒ ගණිතය කරලා තියෙන ළමයි 100ක් අපි මුලින් තෝරගන්න. තෝරගෙන හැබැයි මේ ළමයි 100ට අපි රෙජිස්ටර් වෙන්න කියලා. මොනවා හරි හේතුවක් නිසා හෝ දීලා තියෙන කාල සීමාව ඇතුළත හිතන්න ළමයි රෙජිස්ටර් වෙන්නේ 92යි කියලා. එතකොට ළමයි 8 දිනකට තව පුරප්පාඩු තියෙනවා. එතකොට මේක විශ්වවිද්‍යාලයේ දැනුම් දෙනවා UGC එකට අපිට තව 8 දිනක් ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට UGC එක මොකද කරන්නේ ඊළඟට මේ ලිස්ට් එකේ ඉන්න 8 දෙනාට මේගොල්ලන්ට දැනුම් දෙනවා මේකට එන්න කියලා. හැබැයි වෙලා තියෙන ওই 8 දෙනා සමහරලාට ඒ වෙනකොටත් වෙනත් විශ්වවිද්‍යාලයකට තේරිලා වෙනත් විශ්වවිද්‍යාලයක රෙජිස්ටර් වෙලා තියෙන ළමයි වෙන්න පුළුවන්. එහෙම වුණත් ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ කියලා තියෙනවා නම් මේ ඒගොල්ලන් ප්‍රයිවට් ලිස්ට් එකේ මට ඊළඟට මෙන්න මේ කෝස් එකට මම යන්න කැමතියි කියලා. එයා හිතන දෙවෙනියට එයා සිලෙක්ට් කරගෙන ඉන්නේ මොකක් හරි තොරතුරු තාක්ෂණ වේදේ කෝස් එකක් කියලා. දැන් ඒතොර එයා අර පළවෙනි ළමයි 192යි රෙජිස්ටර් වෙලා තියෙන්නේ දෙවෙනියට ඉන්න 8 දෙනාගෙන් ඒ 8 දෙනාට ඉන්න ළමයා සුදුසුකම් ලබා තියෙන ළමයා උඩට IT ප්‍රෝග්‍රෑම් එකකට වෙන යුනිවර්සිටි රෙජිස්ටර් කරලා. එයාට ලියුමක් යනවා. ඔයා මෙන්න මේ ඔයා ඉල්ලා තියෙන මෙන්න මේ කෝස් එකට ඔයා සුදුසුකම් ලබලා තියෙනවා. ඔයාට දැන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. දැන් හැබැයි ඒතකොට UGC එක මේ රෙජිස්ටර් වෙන්න කියලා ලියුම යවනකොටම අනිවාර්යයෙන්ම අර ළමයාව අර ඉංජිනේරු තාක්ෂණය හදාරන්න තියෙන යුනිවර්සිටියට ඒගොල්ලෝ UGC එක යොමු කරලා ඉවරයි. ඒතර මේ ළමයා අනිවාර්යයෙන්ම අර IT ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙලා අර ඉංජිනේරින් ෆැකල්ටි එකේ තියෙන කෝස් එකකට ගිහලා රෙජිස්ටර් වෙන්නම ඕන. හැබැයි ඒ ළමයා හිතනවා නම් එහෙම මම ඒකට යන්න මම මේ කියන කෑල්ල මේ ප්‍රශ්නට අමතර කෑල්ල. ඒ ළමයා හිතනවා නම් එහෙම නෑ මම දැන් මට ඉංජිනේරින් යන්න ඕනේ නෑ මම IT ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කැමතියි මේ යුනිවර්සිටි මේ ප්‍රෝග්‍රෑම් එක මට හොඳයි කියලා හිතනවා නම් එයා ඒ අදාළ පාඨමාලාව හදාරමින් ඉන්න යුනිවර්සිටියේ ඩීන්ගෙන් ලියුමක් අරගෙන ඒගොල්ලන්ගේ ඒ යුනිවර්සිටි එකෙන් අරගෙන ගිහිල්ලා අර UGC එකට බාර දෙන්න ඕන මම මෙන්න මේකේ ඉන්න කැමතියි. එහෙම නොවුනොත් එයාගේ අර ව්‍යාපදිංචිය අතන මේ IT ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ යුනිවර්සිටියේ ව්‍යාපදිංචිය අවලංගු වෙලා එයාව අර පැත්තට යවලා දෙන එයා අනිත් ඉංජිනේරින් ෆැකල්ටි තියෙන යුනිවර්සිටියට ගිහිල්ලා තිබුණ නැත්නම් එයාට වළංගු පාඨමාලාවක් හදාරන්න චෙක් වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ ක්‍රමයට තමයි බෝඩ්ටුවක් එන්නේ. ඒතර ඔය කියන හිතන්න දැන් මේ 8 දෙනා මොකක් හරි ක්‍රමයකට ඉංජිනේරින් ෆැකල්ටියට අපි 8 දෙනාව යවනවා. යවුවට පස්සේ වෙනත් යුනිවර්සිටි ඉන්න ළමයි 8 දෙනෙක් තමයි ඒ අතනට ගිහින් තියෙන්නේ. ඒතකොට ඒ වෙනත් යුනිවර්සිටිස් වල ඉන්න ළමයින්ගේ ඔය මේ ප්‍රෝග්‍රෑම් එක වගේම තවත් ප්‍රෝග්‍රෑම්ස් ඉදා වෙන පුරප්පාඩු ඇති වෙනවා. ඒතකොට ඒ පුරප්පාඩු ඇති වුණාම ඒගොල්ලන්ට නැවත UGC එක දැනුම් දෙනවා. මෙන්න ඒතකොට අර පළවෙනි වටේ බෝඩ්ටුව ඉවරයි දැන්. දෙවෙනි වටේ බෝඩ්ටුවේදී UGC එක ඒතකොට කියනවා දැන් ආපහු හිතන්න දැන් අර අපි 8 දෙනෙක් ඉල්ලුවානේ ඉංජිනේරින් ෆැකල්ටි 8 දෙනෙක් ඉල්ලුවම ඇත්තටම එන්නේ ළමයි 5 දෙනෙක්. තව ඒතකොට පුරප්පාඩු 3ක් තියෙනවා. හරි. ඒ පුරප්පාඩු 3ක් තියෙනවා. ඒ පුරප්පාඩු 3ට නැවත වතාවක් විශ්වවිද්‍යාලය අහනවා. එහෙම නැත්නම් බොහෝ විට ඇත්තම UGC එක අහලා එවනවා. ඔබගේ විශ්වවිද්‍යාලයේ සියලුම ළමයි සම්පූර්ණ වෙලා රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා. එතකොට අපි ලියුමක් යවනවා මේ UGC එකට. නැහැ අපිට තව පුරප්පාඩු 3ක් තියෙනවා. ඒතර මේ පුරප්පාඩු 3 අනුව ඊළඟ වතාවේ දෙවෙනි වටේදී UGC එකෙන් නැවත ඊළඟට ඉන්න ළමයි තෝරලා බලලා මේ ළමයි ඒතර මේ වෙනකොට අර වෙනත් විශ්වවිද්‍යාලයක පාඨමාලාව හදාරමින් මාසයක් එකමාරක් ගිහින් තියනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට නැවත ඒගොල්ලන්ට ලියුම් සෙට් එකක් කරනවා. ඕගොල්ලන්ට මෙන්න මේකට යන්න කියලා. ඒක බොහෝ වෙලාවට ඒ ළමයි ඇත්තටම යන්නේ නැහැ. යන්න නැති වෙන වෙලාවලුත් තියෙනවා. යන වෙලාවලුත් එහෙම ඒලා උඩට මේක ෆිල් කර මේ තත්ත්වය කීප සැරයක් වට දෙක තුනක් විතර යනවා. සමහර යුනිවර්සිටිස් හැබැයි මේකට කැමති වෙන්නේ නැහැ. ඒක මම ඔයගොල්ලන්ට කියන්න කතාවක් මේ හිතන්න දැන් ඔය ලියුම් එන්න ඔය ගනුදෙනුව වෙන්න ඔය ලංකාව ඇතුළත සාමාන්‍ය රාජ්‍ය ආයතනවල මේ ලියුම් එහාට මෙහාට ගිහිල්ලා ඔය ගනුදෙනුව වෙන්න සමහරවිට මාස එකමාරක් දෙකක් විතර යනවා. ඒකෝට සමහර යුනිවර්සිටිස් කැමති වෙන්නේ නැහැ අලුතින් ළමයි එනකොට මොකද ඒගොල්ලන්ගේ පාඨමාලාව පටන් අරන් පාස දෙකක් විතර ගිහිල්ලා. ඒකෝට අර අලුතින් එන ළමයින්ට අර මාස දෙක කවර් කරගන්න වෙන්නේ නැහැනේ. අමාරුයිනේ. ඒකෝට සමහර යුනිවර්සිටිස් කියන නෑ මෙතනින් එහාට අපි පුරප්පාඩු පුරවන්නේ නැහැ. එතකොට එතනින් ඒ කාර්යය එහෙම ඉවර වෙනවා. හැබැයි සමහර යුනිවර්සිටිස් කියනවා නෑ අපිට කමන්නේ අපිට ළමයි එවන්න. ඒක කිව්වම එතකොට බෝඩ්ටු ක්‍රියාවලිය පළවෙනි දෙවෙනි තුන්වෙනි විදිහට පියවර 3කින් විතර වගේ වෙනවා. ඒතර සමහර ළමයි මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා ඒගොල්ලන්ට අප්ග්‍රේඩ් වෙන ලියුම් එන්න පුළුවන්. උතන අර හොඳම දේ තමයි අපිට ඇත්තටම අපිට උතන වටිනාම කොටස තමයි සමහර යුනිවර්සිටිස් වල ඉන්න ළමයි බොහෝ විට ඒ වෙනකොට ඒ ළමයි මොනවා හරි උපාධියක් සඳහා රෙජිස්ටර් වෙලා ඒගොල්ලන් උපාධිය හදාරමින් ඉන්නේ. ඒ තියෙන වටිනාම දේ තමයි ඒ ළමයි උඩට තල්ලුණාට පස්සේ අර ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණේ නැති ළමයි කොටසක් ඉන්නවා එළියේ වැට උඩින් ළඟ ඉන්න. අන්න ඒ ළමයින්ට අවස්ථාවක් හම්බ වෙනවා විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න. ඒක තමයි මේකේ තියෙන වටිනාම කොටස. ඉතින් බෝඩ්ටු ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙනවා. ඒකෙදි මේ
ඊවර කීපෙයි මේ වැඩේ වෙනවා. සමහර වෙලාවට ඕක සතියක් දෙකක් ඇතුළත නම් වෙන්නේ නැහැ කොහොමවත්. මාසයක් දෙකක් තුනක් වගේ ගිහිල්ලත් සමහර වෙලාවට ඒ පුරප්පාඩු පුරවන පිළිවෙල අනුව උඩට මේක ඇදී යනවා. ඔසේ ඉතින් අපේ කාල වෙලාවත් පොඩ්ඩක් සංදික්සස අපි අපේ අවසාන ප්‍රශ්නේ තියෙනවා සර්. මම මේක ප්‍රශ්න දෙකක් විදිහට මම අහන්න සර්. මුලින්ම අපෙන් අහනවා අපි මේ O level A level result sheets අනිවාර්යයෙන්ම සබ්මිට් කරන්න ඕනේද කියලා සර්. ඊට පස්සේ සර් අපි තව ප්‍රශ්නයක් තියෙනවා සර්. රිසල්ට් අඩුයි කියලා මේකට ඇප්ලයි නොකර ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒක ගැනත් සර්ගෙන් අපි මේ සංවිධායක මණ්ඩලයේ වශයෙන් අපි සර්ගෙන් මේ වගේ ප්‍රශ්න උත්හනවා. සර්ට ඒ වගේ දෙයකදී මොන වගේ උත්තරයක් දෙන්න පුළුවන් සර්ට? ඇත්තටම මේ අර රිසල්ට් සබ්මිට් කරන්න ඕන කියන එක අනිවාර්යයෙන්ම O level results සහ A level results අපි මේකත් එක්ක අමුණලා යවන්න ඕන. මොකද බොහොම පැහැදිලිව මම අර කලින් කිව්වා වගේම මේ පොතේම අවස්ථා ටැන් කීපයකම සඳහන් කරලා තියෙනවා. ඒ සහතික අපිට ඒ අවශ්‍ය දේවල් සහතික කරලා ඒ රිසල්ට්ස් එවන්න ඕනේ කියලා. මොකද O level එහෙම සුසුකමක් විදිහට ඉල්ලා තියෙන තැන්වලදී අපි ඒවා අනිවාර්යයෙන්ම යවන්න ඕන. දෙවෙනි කාරණේ අර සුසුකම් ලකුණු අඩුයි කියන එක. ඇප්ලයි කරන එක ගැන අපි මුලිනුත් කතා කරා. නමුත් මම ආපහු කියන්න S3ක් තියෙනවා කියලා කියන්නේ අපිට විශ්වවිද්‍යාලය ප්‍රවේශනට අපිට සුදුකම් ලබලා තියෙනවා. S3ක් තියෙන ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මෙතනදී S3ක් තියෙන ළමයෙක් ඇප්ලයි කරන්න ගියාම එයාට අර සමහර පාඨමාලාවල වලට O level වලින් සමහරලාට maths වලට B එකක් තියෙන්න ඕන, English වලට C එකක් තියෙන්න ඕන, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරලා තියෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මම කියන්නේ S3ක් තිබුණත් ඇප්ලයි කරන්න. හැබැයි සමහර courses වලට aptitude test එකක් තියෙනවා. ඒ aptitude test එකෙන් පාස් වෙන්න ඕනේ. ඒ aptitude test එකෙන් පාස් වෙනවා නම් අපි මූලික සුදුසුකම් සපුරලා තියෙනවා නම් අපි ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ aptitude test එකෙන් පාස් වෙලා ඒ course එකට කොහොම හරි සමුන් සුදුසුකම් තියෙන පුද්ගලයෙක් වෙන එක අපේ වගකීමක්. ඒ කොහොම හරි කරලා කරගත්තොත් එහෙම අපිට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මම අර කිව්වා වගේ රුපියල් 500යි යන්නේ. හැමෝටම කියන්න S3ක් තියන අයට පොත ගන්න කියලා. පොත අරගෙන මේක කීප සැරයක් කියවලා බලලා ඇප්ලයි කරන්න කියන්න. බොහොමයක් අයට විශ්වවිද්‍යාලවල අපි දැන් කිව්වට 29000ක් විතර ගන්නවා කියලා. අපි අවසානයේදී අවුරුද්දක් විතර ගිහිල්ලා මේකේ සංක්ෂිප්ත වාර්තාවක් හදලා බැලුවාට පස්සේ 1000ක 1500ක් විතර වගේ පුරප්පාඩු ප්‍රමාණයක් හැමතිස්සෙම ඉතුරුලා තියෙනවා. ඒ වගේ යම් විවිධ හේතු නිසා සමහර ළමයි විශ්වවිද්‍යාල අතහැරලා ගිහින් තියෙනවා, සමහර ළමයි රට ගිහිල්ලා තියෙනවා, සමහර ළමයි ඇප්ලයි කරලා නැතුව කෝසස් වල පුරප්පාඩු තියෙනවා. ඒ වගේ නිසා සමහරලාට කොහොමත් ඔය නම්බරේ 500ක් විතර වගේ අවස්ථා අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී සමහර දිස්ත්‍රික්ක වලට එක ළමයෙකුට දෙන්නෙකුට chance එකක් හම්බ වෙනවා. ඒකට අපි හිතනවා මේ දිස්ත්‍රික්කෙන් අපිට තියෙන මේ ලකුණු ප්‍රමාණය මදි කියලා. නමුත් අර දිස්ත්‍රික් කෝටා ක්‍රමයට මේක බෙදාගෙන යනකොට ඒ දිස්ත්‍රික්කයට එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට අවස්ථාවක් තියෙනවා. හැබැයි ළමයි කවුරුත් ඇප්ලයි කරලා. ඒ නිසා ඒ දිස්ත්‍රික්කයට තියෙන chance එක හම්බෙන්නේ නැහැ. ළමයින්ට විශ්වවිද්‍යාලයට යාමේ තියෙන කොනේ තමයි සමහරවිට ළමයි ඉන්නවා. ළමයි ඉල්ලලා නැහැ. දැන් අපිට සුදුසුකම් තිබුණා කියලා අපි මොකක් හරි පාඨමාලාවට ඉල්ලලා නැත්තම් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අතන පුරවන තැන 125කට විතර වගේ ඉඩකඩ තියෙන පාඨමාලා සිලෙක්ට් කරන්න. තමුන්ට ඉතාමත් හොඳයි නම් තමුන් හිතනවා නම් එහෙම මම මෙන්න මේ පාඨමාලා වර්ගයේ මම ඉංජිනේරින්ග් විතරයි යන්නේ මම ඒ යන්න නැත්නම් හම්බෙන්නේ යන්නේ නැහැ කියලා හිතනවා නම් ඇරෙන්න. අනිකුත් මොකක් හරි දෙයකට තමුන් වෙනත් විෂය ධාරාවලට කැමති නම් වෙනත් විෂය සංකල්ප වලට කැමති නම් කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා මේ අවම සුසුකම් තියෙන අය අරගෙන ඒක ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒකෙන් සමහර වෙලාවට බොහෝ විට අපිට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඔසේ ඉතින් අපේ ප්‍රශ්න වටේ අපි මේ විදියට අපි අවසන් කරනවා. ඉතින් මම සර්ට අපේ SL සංවිධායක මණ්ඩලයෙන් මම සර්ට අපේ විශේෂ ස්තුතියි මේ අවස්ථාවේදී පුද කරනවා. අපිත් එක්ක මේ ප්‍රශ්න විචාරාත්මක මේ වැඩසටහනත් එක්ක දුන්නා. මම හිතනවා සර් මේ දීපු මේ වැදගත් එහෙම නැත්නම් මේ වටින මේ උත්තරත් එක්ක මම හිතනවා අපිත් එක්ක මේක තුලයි නංගිලා මල්ලට හොඳ අදහසක් මේ දේ ගැන අනිවාර්යයෙන්ම ලැබෙන්න ඇති කියලා. ඉතින් මම සර්ට ආයෙමත් අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට මම සර්ට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඉතින් අපේ මේ ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. අතර විශ්වවිද්‍යාල වලට වෙලා හිටියට මේ වගේ අපිට O level කරලා A level කරලා එකතර එන ළමයින්ට කතා කරන අවස්ථාවක් හම්බ වෙන්න. ඔයගොල්ලෝ මේ කරන්නේ ඇත්තටම බොහොම පුණ්‍ය කර්මයක් මේක ඇත්තටම. මේ ළමයින්ට මේ ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා කොහොමද අපි මේක මේ දේවල් මොනවද පොත ගත්තට පස්සේ මේ පොතත් එක්ක සමහරවිට ළමයි එකපාරට මුකුත් හිතා ගන්න බැරි තත්ත්වයට එනවා. මේ ඔයගොල්ලෝ මේ කරන්නේ බොහොම සත්ක්‍රියාවක්. එහෙනම් මම හිතන්නේ මේ නංගිනවල්ලටත් මේ අයියලා අක්කලාත් එක්ක සම්බන්ධ වෙලා තවදුරටත් ඒගොල්ලෝ අර කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ නොයෙකුත් මාධ්‍ය වලින් ඒගොල්ලෝ මේක ඕගොල්ලන්ට උදව් කරන්න පැහැදී ඉන්න මේක නොකර කරන්න. ඒ සම්බන්ධයෙන් තව මොන හරි උදව්වක් කරන්න ඕන නම් ඒක පුළුවන් විදිහට අපි උදව් කරන්න ලෑස්ති. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට සහ අනාගතයක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමදේම
බොහොම ස්තුතියි සර්. ඉතින් ඔයගොල්ලන් අපිට විවිධ ප්‍රශ්න අපිට යොමු වුණා. ඉතින් අපි මේ හැම එකකටම උත්තර දෙන්න අපි ලෑස්තිලා ඉන්න අපේ Telegram group එකත් එක්ක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම join වෙන්න. මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඉනාස් ලෑස්තිලා ඉන්න අපේ මේ සෙෂන් එක ඉදිරි කරගෙන යන්න. ඉතින් ඉනාස් ඔබටයි මේ අවස්ථාව. ස්තුතියි හසිර. අපගේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති බීච් සුදන්ත මහතාට අපගේ ගෞරවාන්විත ස්තුතිය පුද කරන්න අපි මේ වෙලාව අවස්ථාව කරගන්න අතර අද මේට සම්බන්ධ වූ නංගිලා මාලිලා සියලු දෙනාට තිබුණු විවිධාකාරයේ ගැටලු එතුමා ඉතා පැහැදිලිව උත්තර දෙමින් විස්තර කළා. නිසා එය ඔබුන්ට අනාගතයේ ඉතා ප්‍රයෝජනවත් අත්වලක් කිරීමේ අපේ උත්සාහයට සහදැක්වීම ඔබට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම අද මේ පවත්වන වැඩසටහන් වලට සම්බන්ධ වෙන ලෙසටද කාරුණිකව ආරාධනා කරනවා. අවසාන වශයෙන් මෙම හරවත් සටහනක කර ගැනීම විවිධාකාරයෙන් වෙහෙසු IEEE ඉන්ස්පයර් සංවිධායක කමිටුවට ස්තුතිවන්ත වෙනවා.